හරි ඊට පස්සේ බං මේ තියෙන එන්සයිම් පොලිස් එන්සයිම් පොලිස් වල බං අපිට කතා කරන්න තියෙනවා දෙකක් හරිද ඒ කියන්නේ G6PD deficiency එකයි pyruvate kinase deficiency එකයි ඒකේ pyruvate kinase deficiency ගැන ඉතර නෑ විස්තරයක් D6PD deficiency තමයි හරිද ඒතකොට ඊයේ ටිකක් කිව්වනේ බං D6PD deficiency කියලා කියන්නේ D6PD කියලා කියන්නේ බං glucose 6 phosphatase මේ glucose 6 phosphate dehydrogenase හරිද මේක ඕනේ මචං අපි අර glucose metabolism එකෙන් උඹට මතකනේ වැඩක් නැහැ ඉතින් ඔය glucose මේකේ පාත් එක කොටසකට තමයි මේ glucose 6 phosphate dehydrogenase කියන එක ඕනේ හරිද එතකොට බං මේක වැදගත් වෙන්නේ මෙන්න මෙතනද මොකද්ද දන්නවද NADP තියෙනනේ බං NADP කියලා කියන්නේ oxidized form එක හරිද NADP එක NADPH වෙනවා කියලා කියන්නේ ඒක reduce වෙනවා හරිද NADP+ එක oxidize කියලා කියන්නේ හැමතිස්සෙම ධන මේකන්නේ තියෙන්නේ බං ඒකට H- එකක් සම්බන්ධ වෙලා ඒ කියන්නේ ප්‍රෝටෝන් එක අරගෙන ඒවට මටන්නේ ඒක NADP එක NADPH උනායින් පස්සේ ඒක reduce වෙනවා හරිද එතකොට Na ක්‍රියාවලියට මචං G6PD ඕනේ හරිද එතනදී G6PD ඕනේ ඔන්න කියන ක්‍රියාවලියට මොකද NADP එක NADPH එක කරන්නේ හරි ඊළඟට දැන් NADPH එක reduce form එකේ තියෙන්නේ එතකොට reduce form එකේ තියෙන NADPH එක මචං oxidize වෙනකොට oxidize වෙච්ච glutathione reduce වෙනවා හරිද ඔය වෙන පොඩි idea එකක් තියාගන්න මොකද්ද NADP එක NADPH කරන තමයි G6PD ඕනේ එතකොට reduce වෙච්ච NADPH එක ආපහු oxidize වෙද්දී oxidize වෙච්ච glutathione එක reduce වෙනවා හරිනේ oxidize වෙච්ච එක reduce වෙද්දී reduce වෙච්ච එක oxidize වෙනවා හරිනේ එහෙම තමයි වෙන්නේ ඒතකොට තමයි glutathione කියන එක reduce වෙන්නේ ඒතකොට glutathione කියන එක අපිට reduce form එකකින් ඕනේ ඇයි toxic subject මෙවුවා මේ detoxify කරන්න අන්න හරි ඒ කියන්නේ අපි මෙතනදී කරන්නේ මචං toxic substance කියන්නේ ගොඩක් කියලාට oxidatives හරිද කියන්නේ oxidize වෙච්ච ඒවා තමයි toxic විදියට තියෙන්නේ ඒතකොට oxidize වෙච්ච toxic substance reduce කරද්දී reduce glutathione oxidize වෙනවා ඔබට තේරුණා ඉතින් හැමතිස්සෙම oxidize වෙච්ච එකක් reduce කරන්න නම් බං reduce එකක් ඕනේ මොකද oxidize වෙච්ච එක reduce කරද්දී reduce වෙච්ච එක එකෙන් proton එක ගන්න තමයි oxidize වෙන්නේ එතකොට glutathione reduce form එකෙන් අපිට ඕනේ එතකොට glutathione reduce form එකෙන් නැත්තම් වෙන්නේ මොකද්ද අර oxidative substance වලින් damage වෙනවා අපේ tissues වලට හරිද අන්න ඒක තමයි glutathione කියන එක තමයි වැදගත් ඒතර මෙතන ඇත්තටම වෙන්නේ මේ glutathione එක reduce form එකේ maintain කරගන්න තමයි අපිට G6PD කියන එක ඕනේ හරිද එතකොට G6PD deficiency එකක් આવොත් මොකද වෙන්නේ මේ glutathione කියන එක reduce form එකෙන් අපිට තියාගන්න බෑ හරි ඒතර glutathione reduce form එකෙන් තියාගන්න බෑ කියලා කියන්නේ oxidative substance reduce කරගන්න බෑ අපිට. ඒ කියන්නේ oxidative substance වලින් අපේ cells වලට damage වෙනවා. හරිද? හරි. දැන් ඔබ හිතන්න G6PD deficiency එකක් තියෙන කෙනෙක් ඉන්නවා. ඌගේ මචං ඇත්තටම තියෙන්නේ මොකද්ද? දැන් enzyme නේ අවුල තියෙන්නේ බං. එතකොට ඌගේ RBC හදන එකේ කිසිම අවුලක් නැහැ නේ. ඒතර ඌගේ hemoglobin හදන එකේ අවුලක් නැහැ. membrane එකේ අවුලක් නැහැ. එතකොට mature RBC හදනවා. mature RBC හදනවා. ඒ RBC වල hemoglobin normal ප්‍රමාණයට තියෙනවා. එතකොට මැක්‍රෝසිටිකුත් නැහැ මයික්‍රෝසිටිකුත් නැහැ හයිපෝක්‍රෝමිකුත් නැහැ මුකුත් අවුලක් නැහැ. ඒ ඔක්කොම අවුලක් නැහැ හොඳට ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරනවා. මූට අවුල තියෙන්නේ මචං මොකක් හරි ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකකට මූ එක්ස්පෝස් වෙනවා තමයි මූට අවුල තියෙන්නේ. ඒ කියන්නේ ඩ්‍රග්ස් වෙන්න පුළුවන්. මොකක් හරි ගොඩක් කාල ඩ්‍රග්ස් තමයි මොකද අපි කතා කරන්නේ G6PD deficiency තියෙන උන්ට මැලේරියා වලට අර ප්‍රිමගුයින් එහෙම දෙන්නේ නැහැ අර මේ කියලා 10% වලට වඩා ඔව් තියනවාද කියලා බලලා තමයි දෙන්නේ. අන්න හරි. ඒ තියෙන ඒ වගේ ඩ්‍රග්ස් වර්ග තියෙනවා මචං. ඒ ඩ්‍රග්ස් නිසා ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් අපිට එනවා. එතකොට මොකක් හරි ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් ආවොත් මේක තියෙන එකට දැන් උගේ ග්ලූටාතියන් අඩුයිනේ බං. එතකොට මේ ඔක්සිඩේටිව් සබ්ස්ටන්ස් එකෙන් අපේ ටිෂු වල ඩැමේජ් වෙනවා. එතකොට RBC එකේ මොකද වෙන්නේ? ඔක්සිඩේටිව් සබ්ස්ටන්ස් එකෙන් RBC එකේ තියෙන හිමොග්ලොබින් වලට එම ඩැමේජ් එකක් ගන්නවා. අන්න එතනදී තමයි හිමොග්ලොබින් වලට ඩැමේජ් වෙන්නේ. එතකොට ඔක්සිඩයිස් එකෙන් එතකොට ඒකෙන් අපේ හිමොග්ලොබින් වලට ඩැමේජ් වෙනවා කියලා කියන්නේ ඒකෙන් අපේ හිමොග්ලොබින් වලට වෙනවනේ. ඕල්ට් නම්බර් තවදුරටත් හිමොග්ලොබින් වල සාමාන්‍ය ක්‍රියාවලිය කරගන්න බෑ. ඒකට හිමොග්ලොබින් වල තියෙන ෆන්ක්ෂන් එකයි ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. ඒකට හිමොග්ලොබින් එක මොකක් බවද දන්නවද? දැන් මොන බොඩිස්ද? හෙන්ස් බොඩිස් බවටපත් වෙනවා. හරිද? ඒතර හෙන්ස් බොඩිස් කියන එක මේක ඇතුලේ තියෙනවා. ඒකට හෙන්ස් බොඩිස් තමයි අර අපිට බ්ලඩ් පික්චර් එකේ බලා ගන්න පුළුවන් හෙන්ස් බොඩිස් කළු පාට තිත්තිත් RBC එකේ ඇතුලේ තියෙනවා. හරිනේ? ඒක මචං මේ දැන් මේ හෙරිඩිටරිනේ. මේක ඇවිල්ලා X link recessive එකක්ලු. හරිද? අර කලින් කතා කරපු hereditary spherocytosis එක autosomal dominant මේක X link recessive කියලා කියන්නේ බං XX තියෙනකොට
එක x එකක නම් තියෙන්නේ අවුල අනිත් x එකෙන් පාලනය වෙනවා. හරි. එතකොට ෆීමේල් කට්ටිය පර්සන්ට් අඩු. ඔව්. එතකොට ෆීමේල් කට්ටිය කවුරු විදිහට වැඩ කරන්නේ? කැරියර්ස්. කැරියර්ස් විදිහට තමයි වැඩ කරන්නේ. ඔය වගේ තාම මොකද්ද බන්ති? හිමෝෆීලියා. හිමෝෆීලියාත් ඒ වගේනේ. එතකොට මේ X link recessive. ඒ කියන්නේ ෆීමේල් කට්ටියගේ අවුල් ජානෙකුයි හොඳ ජානෙකුයි තියෙනවා නම් අවුල් ජානෙ යටපත් වෙනවා. ඒකයා කැරියර් කෙනෙක්. හැබැයි දැන් ඒක අවුල් ජානේ අවුල් වෙච්ච එක X මේ ක්‍රොමෝසෝම් එක පිරිමි කෙනෙක්ට ආවම උගේ XY නේ වන්දි. ඒකට අරක ප්‍රමුඛ වෙනවා. එතකොට පිරිමි කාට තමයි ලෙඩේ හැදෙන්නේ කියන එක නා මේ කැරියර්. හරි. ඔය තමයි GCPD ඩෙෆිෂියන්සි එකේදී වෙන්නේ. ඊගාවට ඒක තමයි වෙන වැඩේ. ඊගාවට මොකද්ද GCPD ඩෙෆිෂියන්සි එකක් කරාම පස්සේ අර කියන කතන්දරේ වෙලා ග්ලූටතයෝන් හැදෙන එක අඩු වෙනවා ඔක්සිඩේටිව් සබ්ස්ටන්ස් වලින් RBC එකේ ඒක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් හිමොග්ලොබින් එක අර කිව්වගේ ඩැමේජ් වෙනවනේ බං. ඒතර හෙන්ස් බොඩිස් හදනනේ. එතකොට හෙන්ස් බොඩිස් අඳුර ගන්නාම දැන් අපි රෙටිකියුලර් එන්ඩෝතිලියර් සිස්ටම් එකෙන් මොකක් විදියටද? වෙන එලියෙන් ආපු දෙයක් වගේ කියන අපේ ඇඟේ ඇතුලේ තියෙන දෙයක් නෙමෙයි වගේ අඳුර ගන්නවා. එතකොට උන් මොකද කරන්නේ? RBC එක ෆැගොසයිට් කරනවා. එහෙම නැත්නම් කනවා. ඒ කන්නේම දැන් මේ ඒකට කියන්නේ අර බයිට් සෙල්ස් කියලා කියන්නේ. බයිට් සෙල්ස් හදනවා. බයිට් සෙල්ස් හදනවා කියලා කියන්නේ දැන් හෙන්ස් බොඩි තියෙන RBC යද්දි අර උ කනවා හෙන්ස් බොඩිස්. හද්දි බං අර කෑල්ලක් කාලා වගේ කැඩිච්ච RBC තියෙනවා. කියන බයිට් සෙල්ස් කියලා. ඒක බයිට් සෙල්ස් වෙනවා. ඒ කොහොම හරි කියන්නේ හිමොලයිසිස් යන්නේ වෙන්නේ. ඒකට හිමොලයිසිස් එකක් වුණොත් මෙතන ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ග්ලූටමින් වැඩිලා අර කතන්දර ටික ආයි ඒ විදිහට එනවා. එතකොට හිමොග්ලොබින් ඩිග්‍රඩේෂන් එකේදී වෙන්නේ ඔබ දන්නවනේ. හීම් එකයි ග්ලොබින් තියෙනවා. ග්ලොබින් කියලා කියන්නේ ග්ලොබියුලින් ප්‍රෝටීන්ස් වර්ග දෙකයි ඇල්ෆා දෙකයි බීටා දෙකයි. එතකොට හීම් එකේ තියෙන ප්‍රොටෝෆයිරින් එකයි හීම් එකයි. හීම් එක රීසයිකල් කරනවා ආයි පාරක් මේ හිමොග්ලොබින් හදන්න ගන්න. ප්‍රොටෝෆයිරින් එක තමයි බිලියොඩින් කරලා හීම් ඔක්සිඩේස් වලින් බිලියොඩින් රිඩක්ටේස් වලින් බිලිරුබින් කරනවා. බිලිරුබින් එක අර කිව්වා වගේ කොන්ජුගේට් එක කොන්ජුගේට් කරනවා ලිවේකේදී බයිල් වලට දානවා. අර කතන්දර ටික ඒ විදිහට එනවා. හරිනේ? එතකොට දැම්ම දැන් හරි මේ හිතමුකෝ ජෝන්ඩිස් ආවයින් පස්සේ මොකද්ද වෙන්න පුළුවන්? හරි මේ හිතංගෝ ජෝන්ඩිස් වල කියන බං ප්‍රී හෙපටික් ජෝන්ඩිස් තියෙනවා හෙපටික් ජෝන්ඩිස් තියෙනවා පෝස්ට් හෙපටික් ජෝන්ඩිස් තියෙනවා. මේක මොන ගණේටද වැටෙන්නේ? ප්‍රී හෙපටික්ද හෙපටික්ද පෝස්ට් හෙපටික්ද? ප්‍රී හෙපටික් නේ හිමොලයිසිස් එක ප්‍රී හෙපටික්. එතකොට වෙන්නේ බං බිලිරුබින් වැඩි. සාමාන්‍ය අපේ ඇඟේ බිලිරුබින් වැඩි වුණාම වෙන ක්ලිනිකල් ෆීචර් එක මොකද්ද? ඉක්ටරස් වෙනවා. ස්කින් එකයි මියුකස් මෙම්බ්‍රේන්ස් උයි yellowish discoloration එකක් එනවා. අමතර ප්‍රූරයිටිස් එකක් එනවා. හරිද? එතකොට බං අපි කියන්නේ සාමාන්‍ය ඔබ්ස්ට්‍රක්ටිව් ජොන්ඩිස් තියෙන පේෂන්ට් කෙනකින් අහන ප්‍රධානම සිම්ප්ටම්ස් තුන තමයි ප්‍රූරයිටිස් ඊට පස්සේ pale color stools සහ මේ tea color urine. දැන් මෙතන pale color stools එන්නේ නැහැ. ඒ වුණාට මෙතන pruritus එනවා tea color urine එනවා. ඇයි tea color urine එන්නේ? tea color urine හේතු දෙකක් තියෙනවා. එකක් තමයි conjugate bilirubin වැඩි වුණාම tea color urine එනවා. අනිත් එක මේ urobilinogen වැඩි වුණාම tea color urine එනවා. හරි. අද ඊයේදී ඔව් දැන් මෙතන වෙන්නේ බං මේ මෙහෙමයි. දැන් බිලිරුබින් හදනවා. බිලිරුබින් කොන්ජුගේට් කරනවා බයිල් වලට දානවා. බයිල් වලට දාප එක ඉන්ටෙස්ටයින් එකට යන්නේ බං. ඒත් ඉන්ටෙස්ටයින් එකට ගියන් පස්සේ කොන්ජුගේට් බිලිරුබින් එකට මොකද වෙන්නේ? ඉන්ටෙස්ටයින් එක ඇතුළේදී ඉන්ටෙස්ටයින් එකට දැන් කොන්ජුගේට් බිලිරුබින් එක බයිල් එක්ක එනවා. එතෙන්ට නම් හරියනේ. එතෙන්ට නම් අපිට තේරෙනවනේ. එන විදිහ. හරි. ඒතර මොකද වෙන්නේ කොන්ජුගේට් බිලිරුබින් එකට ඉන්ටෙස්ටයින් එක ඇතුළේ? ඒක ඇතුලේ තියෙන බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නිසා බං කොන්ජුගේට් බිලිරුබින් එක යුරෝබිලිනෝජන් වෙනවා. හරිද? යුරෝබිලිනෝජන් එක ස්ටර්කොබිලින් වෙනවා. ස්ටර්කොබිලින් වල තමයි පාට දෙන්නේ ස්ටූල්ස් වලට. කහ පාට දෙන්නේ ස්ටූල්ස් වලට ස්ටර්කොබිලින්. ඒකට යුරෝබිලිනෝජන් වල වැඩේ තියෙන මොකද? යුරෝබිලිනෝජන් කියන්නේ ලිපිඩ් සොලියබල්. හරිද? කොන්ජුගේට් බිලිරුබින් ඇවිල්ලා වෝටර් සොලියබල්. හරිද? conjugate bilirubin water soluble, unconjugate bilirubin water soluble lipid soluble. Unconjugate bilirubin water soluble නෑ
ඒක තමයි මචං අන්කොන්ජුගේට් බිලිරුබින් එක ඇල්බියුමින් වලට සම්බන්ධ කරන්නේ බං ලේවල් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. එතකොට අන්කොන්ජුගේට් බිලිරුබින් එක කොන්ජුගේට් බිලිරුබින් කරාම වෝටර් සොලියබල්. එතකොට ඉන්ටෙස්ටයින් එකට වෝටර් සොලියබල් ඒවා දැම්මයින් පස්සේ බං ඒවා ඇබ්සෝබ් වෙනවා අඩුයි. හරිද? ලිපිඩ් සොලියබල් ඒවා තමයි ඇබ්සෝබ් වෙනවා වැඩි. උඹට මතකනේ පාමුකුලජ් වල අපි කතා කරන්නේ ඩ්‍රග් එකක් හදද්දී ඇබ්සෝප්ෂන් එක වැඩි වෙන්නේ මොනවද? ලිපිඩ් සොලියබල් උනොත්. එතකොට දැන් කොන්ජුගේට් බිලිරුබින් එක වෝටර් සොලියබල් ඒක යුරබිල් නොදෙන්න නම් පස්සේ ලිපිඩ් සොලියබල්. එතකොට ඒක ඇබ්සෝබ් වෙනවා ආපහු සර්කියුලේෂන් එකට. ඒතර පෝටෝ මොකක්ද කියන්නේ? මොකක්ද මම කියන්නේ ඒකට? කොමරි ඉන්ටෙස්ටයින් යන බ්ලඩ් සප්ලයි එකට ඒක ආයෙ ඇබ්සෝබ් වෙනවා. පෝටල් සිස්ටම් එක සර්කියුලේෂන් එකට ඇබ්සෝබ් වෙනවා. ඒතර පෝටෝ සිස්ටම් එකට ඇබ්සෝබ් වෙනවා. එතකොට ඒකට පෝටල් සර්කියුලේෂන් එක ඇබ්සෝබ් වුණාම පස්සේ ආපහු ඒ යුරබිල් නෝජන් ටික මොනවද දෙන්නේ? ලිවර් එකට එනවා. ලිවර් එක හරහා ආපහු මේ සර්කියුලේෂන් එකට එනවා. IBC එකට එනවා. එතකොට යුරබිල් නෝජන් කොහෙද එන්නේ? කිඩ්නි එකට යනනේ. කිඩ්නි එකට ගියාම යුරබිල් නෝජන් ෆිල්ටර් වෙනවා කිඩ්නි එකේ. ඒ යුරබිල් නෝජන් වලින් තමයි ටී කලර් යූරින් දෙන්නේ පාට දෙන්නේ ඩාර්ක් යූරින් දෙන්නේ මේකේ ප්‍රසන්ටේෂන් එකේ. හරිද? ඒතර ඒක ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් එකක්. හරි. ටී කලර් යූරින් එනවා. ටී කලර් යූරින් එතකොට ප්ලූරයිටිස් ටී කලර් යූරින් තමයි මෙතන එන්නේ. ඔව් මේකයි ඊට පස්සේ අමතරව කොමත් ජොන්ඩිස් වල yellowish discoloration of skin and mucous membrane එනවා. හරිද? ඒ ටික එනවා. එතකොට මේකෙදි රයිට් හයිපොකොන්ඩ්‍රියල් පේන් එකක් එන්න පුළුවන්ද? පුළුවන්. මොලේසිස් එකක් තියෙනවද? එන්න පුළුවන්. මේක මචං මෙහෙමයි ස්පෙක්ට්‍රම් එකක් තියෙන එක. හැම දෙයකම ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා. දැන් අපිට කියන්න දැන් අපි අතන කතා කරනවා මෙතන කිව්වේ නැති වුණාට මෙතන එන්න බැරි නෑ. එන්න පුළුවන්. හරිද? ඒකම මේක මචං හැමතිස්සෙම අපි ඒක විදිහට දකින්න ඕනේ බා. දැන් බලන්නකෝ ඔය ක්ලිනිකල් කරන්න ගියාමත් කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් කතා කරන් පස්සේ අපි මොනවාරි උත්තර දුන්නා සමහරක් ඒවා ඌ අර කල්පනා කරලා හරි ඒ කියන්නේ බලාපොරොත්තු වෙන උත්තර නෙමෙයි මේබී කියලා කියන්නේ. අර එහෙම කියන්නේ බං බලාපොරොත්තු වෙන ස්පෙસિෆික් ඒක උත්තර තියෙනවා බලාපොරොත්තු වෙන කොමන් අර කියන්නේ නාරද සවුනත් එහෙම කියන්නේ බං කොමන් කියන්නේ කොමන් එක කියන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙම ඒවා තියෙනවා. ඒ වුණාට ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා. තව වෙන්න පුළුවන් ඒවා තියෙනවා. හැබැයි ඉතින් රෙයා වෙන්න පුළුවන් ඒ වගේ. එහෙම එකක් තියෙනවා. එතකොට ඒ ටික හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක එන්න පුළුවන් හේතු. එතකොට ඩයබටික් මෙලයිටස් වගේ ඩයබටික් මෙලයිටස් වගේදී ඊට පස්සේ ඇනරෝබික් ග්ලයිකොලිසිස් එකක් වෙන්න පුළුවන්. එතකොට මෙටබොලික් ඇසිඩෝසිස් එකක් වෙලා ඒකෙන් ෆ්‍රී රැඩිකල් හැදිලා ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. එතකොට ඩයබටික් මෙලයිටස් ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් එන්න හේතුවක්. ඊට පස්සේ ඩ්‍රග්ස් හේතුවක්. ඩ්‍රග්ස් වර්ග තියෙන්නේ පේන් කිලර් විදියට තියෙනවා ඇස්ප්‍රින්, අයිබුප්‍රොෆෙන් ඒවා. ඊට පස්සේ ඇන්ටිබයොටික් තියෙනවා ට්‍රයිමෙතොප්‍රින්. ට්‍රයිමෙතොප්‍රින් කියලා කියන්නේ බං ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් දෙන්න පුළුවන් එක. කුයිනිඩින් වගේ ඇන්ටි ඇරිත්මික් ඩ්‍රග්ස්. ඊට පස්සේ ඇන්ටි මැලේරියා, ප්‍රිමකුයින්, ක්ලෝරෝකුයින් වගේ ඇන්ටි මැලේරියල් ඩ්‍රග්. ඒව නිසා ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. ඊට පස්සේ නියුමෝනියා, වයිරල් හෙපටයිටිස් වගේ ඉන්ෆෙක්ෂන් නිසා එන්න පුළුවන්. ඊට පස්සේ ෆුඩ් වර්ග මොනවාද? ෆාවා බීන්ස්, ඊට පස්සේ සෝයා ප්‍රොඩක්ට්ස් මොකක් හරි ඒ වගේ රෙඩ් වයින් ඒ වගේ ෆුඩ්ස් කන්ඩිෂන් නිසා එන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ අපි බලන්න ඕනේ බං මේ උගේ මොනවාද තියෙන ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකකට තියෙන එක්ස්පෝසර්ස් රිස්ක් ෆැක්ටර්ස් මොනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ සිම්ප්ටම්ස් තමයි ජෝන්ඩිස් හරිනේ අපි කිව්වනේ එන විදිය ඩාර්ක් ටී කලර් යූරින් හරිනේ එන හැටි කිව්වනේ. ඊට පස්සේ බෑක් පේන් එකක් එන්න පුළුවන් මචං. ඒක එන්නේ ගොඩක් වෙලාවට කිඩ්නි ඩැමේජ් එක නිසාලු. අර යූරින් ෆිල්ටර් වෙලා ඒක නිසා කිඩ්නි ඩැමේජ් නිසා එන්න පුළුවන්. ඊට පස්සේ ඇනීමික් සිම්ප්ටම්ස් ෆැටිග්, පැලෝ, හයිපර්ටෙන්ෂන්, මේ ටැකිකාඩියා, ඊට පස්සේ කන්ෆියුෂන්, SOB, අරාමියා, ඩිස්නියා, ඒ කතන්දර ටික ඇනීමික් සිම්ප්ටම්ස් එන්න පුළුවන්. ඊට පස්සේ ඩයග්නොසිස් එකේදී හිස්ටරි එක අහන එක වැදගත්. හිස්ටරි එකේදී ඔක්සිඩේටිව් සබ්ස්ටන්ස් වලට රීසන්ට් එක්ස්පෝසර් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. හරි අලුතෙන් මොනාරි ඩ්‍රග්ස් පාවිච්චි කරලා තියෙනවද? කෑම, ඩයබටික්, මේ හිතන කතා කරපු ටික ඉන්ෆෙක්ෂන් ඒවා ගැන බලන්න ඕනේ රීසන්ට් එක්ස්පෝසර් එකක් තියෙනවද කියලා. ඊට පස්සේ අනිත් එකේම කතා කරා වගේ බ්ලඩ් පැරාමීටර්ස් වලට යනවා. එතකොට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරොත් මොකද තියෙන්නේ? අඩුයි. RBC අඩුයි. මම හිතලා ගියේ දැන් ඉතින් වලින් එකත් එක්ක කම්පෙයාර් කරලා සෙන්ට්‍රල්මන්ට්ස් වෙන්න පුළුවන්. ආයි රෙටිකියුලෝසයිටෝසිස් එකක් ඉන්න පුළුවන්. ඊගාට මචං මේක මචං මෙන්න මේකට කියන්න ගන්න අපිට හරිද? අපේ වන් හිමොලයිසිස් එකක් වෙනවා නම් ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් එකක් වෙනවා නම් බං LDH වැඩි වෙන්න පුළුවන් බං. හරිද? ඒකට හේතුව තමයි මේ LDH කියලා කියන්නේ ඉන්ට්‍රසෙලියුලර් එන්සයිම් එක RBC එකේ.
ඒ RBC ඇතුළේ තියෙන එන්සයිම් එකක්. එතකොට RBC ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් එකක් කරනවා දැන් කලින් එකෙත් දෙක වෙන්න පුළුවන් හරි. එතකොට කලින් එකෙත් වෙන්න පුළුවන්. එතකොට ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් එකක් වුණොත් එහෙම RBC එක ඇතුළේ තියෙන LDH රිලීස් වෙනවනේ. එතකොට සීරම් LDH level එක වැඩි වෙනවා. එතකොට රෙටිකුලෝසයිටෝසිස් එක හරිනේ. කලින් ඒ කතා කරපු විදියමයි මෙතනත් වෙන්නේ. ඊට පස්සේ LDH වැඩි වෙන එක හරි. ඊට පස්සේ බිලිරුබින් වැඩි වෙනවා සීරම් බිලිරුබින් level එක වැඩි හරි. හෙප්ටග්ලොබියුලින් අඩු වෙන්නේ කලින් කිව්වා. ඇයි හෙප්ටග්ලොබියුලින් අඩු වෙන්නේ? නිකෝබ්ලාස්ටික් ඇනීමියා ගැන කතා කරද්දි කිව්වා. දැන් මේක කියලා දැන් මේ කියන් උඹ හෙප්ටග්ලොබියුලින් අඩු වෙන්නේ කොහොමද? හෙප්ටග්ලොබියුලින් කියන්නේ මොකක්ද කියන්නේ? හෙප්ටග්ලොබියුලින් කියලා කියන මත මං කිව්වේ ඒලේ අර ඒක තියෙන්නේ බ්ලඩ් වල එකෙන් කරන්නේ මචං බ්ලඩ් වල ෆ්‍රී තියෙන හිමොග්ලොබින් අල්ලගන්න එක. හරිද? ඒ කියන්නේ ඒක බලාපොරොත්තු බං අපේ ලේ වල සාමාන්‍යයෙන් කියන්නේ බ්ලඩ් එකේ බං ෆ්‍රී හිමොග්ලොබින් තියෙන විදියක් නැහැ බං. තියෙනුනේ RBC එක ඇතුළේනේ. හරි. ඒතකොට හිමොග්ලොබින් තියෙනවා නම් තියෙන්නේ liver එකේ ස්පීන් එකේ බෝන් මැරෝ එකේ RBC එක රප්චර් කරගෙන පස්සේ හිමොග්ලොබින් එක එතන තමයි හදන්න ඕනේ. හරිද? ඒතර ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් එකක් වුණොත් එහෙම එතන තියෙන හිමොග්ලොබින් ටික අයින් කරන්න ඕනේ නේ. ඒතර අයින් කරන්න තමයි හෙප්ටග්ලොබින් තියෙන්නේ. හරිද? එතකොට එහෙම නොවුනොත් මම අර මුඩ කිව්වේ එතකොට ඊට වැඩිය ඒකේ තියෙන හෙප්ටග්ලොබින් ලෙවල් එකටත් වැඩිපුර හිමොලයිසිස් එකක් වුණොත් එක්සසිව්ලි එතකොට ඒ හිමොග්ලොබින් පෙරෙනවා කිඩ්නි එකට. එතකොට දැන් අර මම අංගිවි හිමොග්ලොබින් යූරියා කියලා කියනවා කියලා. ඒකේ දැන් හිමොග්ලොබින් යූරියාගේ හිමැටියුර එකේ වෙන් කළ අඳුර ගන්න කොහොමද? සෙන්ට්‍රිෆියුජ් කරාම හිමොග්ලොබින් යූරියාගේ අවුලක් වෙන්නේ නැහැ. හිමැටියුරයාගේ මේ RBC පල්ලෙහාට ප්‍රෙසිපිටේට් හරි. ඒකෙන් තමයි අඳුර ගන්න. ඒතකොට හිමොග්ලොබින් ෆිල්ටර් වෙන එක මචං හොඳ නැහැ. හිමොග්ලොබින් කියන එක කිඩ්නි එකට දාන්න පස්සේ ටොක්සික්. මයොග්ලොබින් වගේම තමයි. ඒකෙන් ටොක්සික් කියලා කිඩ්නි ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට හෙප්ටග්ලොබියුලින් වලින් කියන්නේ ඔන්න ඔක අයින් කරන එක. එතකොට ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් එකක් වෙලා හිමොග්ලොබින් ආවයින් පස්සේ බ්ලඩ් වලට හෙප්ටග්ලොබියුලින් වැය වෙනවනේ මං ඒ ටික අයින් කරන්න. ඒතකොට හෙප්ටග්ලොබියුලින් ලෙවල් එක අඩු වෙනවා. හරි? මේක. කුම් ටෙස්ට් එක නෙගටිව්. කුම් ටෙස්ට් එක නෙගටිව් වෙන එක සාධාරණයි. මොකද ඇන්ටිබයොටික් ඇන්ටිජන් වල ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බ්ලඩ් ෆිල්ම් එක ගත්තාන් පස්සේ බයිට් සෙල්ස් තියෙනවා. එන හැටි කිව්වනේ බයිට් සෙල් එන හැටි හරිනේ. ඊට පස්සේ හෙන්ස් බොඩිස් තියෙනවා RBC එකේ. හරිනේ. ඒක බොඩිස් කත්ත බයිට් සෙල්. ඔව්. හෙන්ස් බොඩිස් කද්දී තමයි ඒක කැඩෙච්ච කියන්නේ ෆ්‍රැග්මන්ට් කරද්දී කෑලි සම්පූර්ණයෙන් RBC එක රප්චර් වෙන්නේ නැතුව කොටස් යන එක තමයි බයිට් සෙල්ස් එක. හරිනේ. ඊගර ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එක මොකද්ද මේකේ? එන්සයිම් ඇසේ එක. එන්සයිම් ඇසේ එකක් කරලා බලන අපි G6PD ඩෙෆිෂියන්සි එකක් තියෙනවද කියලා. ඒක තමයි ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එක. හරිනේ. ඕක තමයි ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එක. මේවා තමයි ෆීචර්ස්. දැන් මෙතනත් ඔබ හිතන් අයන් ස්ටඩි එකක් කරන එක වැඩක් නැහැ නේ බං. මොකද අයන් ස්ටඩි එකක් කරන එක මෙහෙමයි. ඇනීමියා එක අයන් ඩෙෆිෂියන්සිද කියලා බලන අයන් ස්ටඩි එකක් කරන්න පුළුවන්. හැබැයි මොකක්ද දෙන්නේ? එන්න පුළුවන් එකම දේ සීරම් අයන් වැඩි කියන එක විතරනේ බං. අයන් අඩු එකක් පෙන්වන්න විදියක් නැහැ මෙතන. හරිනේ. එතකොට ට්‍රීට්මන්ට් තියෙන්නේ මේ මොකද්ද? ට්‍රිගරින් ෆැක්ටර්ස් අවොයිඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඩ්‍රග්ස් මේ වගේ මොනවා හරි ඩ්‍රග්ස් තියෙනවා නම් කිලිම ඉස්සරහ ඩ්‍රග් එක ඔමිට් කරන්න ඕනේ. ඩයබටික් තියෙනවා නම් ඩයබටික් වලට මැනේජ් කරන්න ඕනේ. ඉන්ෆෙක්ෂන් වල නම් ඇන්ටිබයොටික් කරාම ඇති ලේක හරි ගස්සවන්න ඕනේ. ෆුඩ් නම් ඒව අවොයිඩ් කරන්න ඕනේ. ඊට පස්සේ හොඳට හයිඩ්‍රේට් කරන්න ඕනේ පේෂන්ට්ව. බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකට යන්න ඕනේ. උගේ හිමොග්ලොබින් ලෙවල් එක අපිට මේකට වඩා රේන්ජ් එකට වඩා අඩු නම්. ඔය ටික තමයි තියෙන්නේ මේ එන්සයිම් මොකද එන්සයිම් උපදේශයටද G6PD ඩෙෆිෂියන්සි ඔය ටික තමයි තියෙන්නේ. හරිනේ. සමරියක් ඒක එතකොට එහෙම එකක් ප්‍රශ්නයට වගේ දාන්න පුළුවන් මචං අර වගේ. ඒ කියන්නේ අර හිස්ටරි එකේ දාන්න ඕනේ. දැන් මේක උඹ හිතාංගෝ දැන් අපිට පැරාමීටර්ස් දුන්නොත් බං හිමොග්ලොබින් අඩුයි, RBC අඩුයි, අයන් ස්ටඩීස් නෝමල්. හරි. ඊට පස්සේ උඹට බ්ලඩ් පික්චර් එකක් දෙනවා. බ්ලඩ් පික්චර් එක හයින්ස් බොඩීස් තියෙනවා හරි, බයිට් සෙල්ස් තියෙනවා හරි, මොකක් හරි එහෙම එකක් දෙන්න ඕනේ. ඒත් එක්ක උඹට එක්ක කියන්න ඕනේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකට බලපාන්න පුළුවන් ට්‍රිගරින් ෆැක්ටර් එකක් මොකක් හරි එහෙම එකක් ගැන කියන්න ඕනේ. එහෙම එකක් දීලා අහන්න පුළුවන්. මේකේ වැඩේ කරන බෑ එහෙම එකක් දීලා අහලා මූට ලොකු උත්තරයක් අපෙන් බලාපොරොත්තු කෑල්ලටගේ අන්තිම කෑල්ලට ගියා මේ වෙන්න පුළුවන් තව මොකක් හරි එකක් කියන්න කියලා G6PD ගේ උත්තරේ නේද? ඒක MCQ වලට වගේ දාන්න පුළුවන්. එසේ එකට දාන්න ඊට හොඳ ප්‍රශ්න දිනන්න මම තැලසීමියා වගේ ඒවා එසේ වලට දාන්න පුළුවන් හොඳ ප්‍රශ්න. මේක මේක දාන්න බැරි නෑ. දැම්මොත් අර වගේ තමයි එන්නේ. අර ප්‍රසන්ටේෂන් එකෙන් උඹට තේරෙනවනේ. ඇනීමික් ෆීචර්ස් ටික කියයි. ඊට අමතරව කියයි උඹට මොකක් හරි ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් ගැන කියයි. ඒතර පාවා බීන්ස් හරි මේ රෙඩ් වයින් හරි and ඉන්ෆෙක්ෂන් කේස් එකක් හරි ඩ්‍රග්ස් මොනවා හරි ඒ වගේ දෙයක් කියයි. ඒත් එක්ක ටී කලර් යූරින් ජෝන්ඩිස්
ඒ ටික කියයි. ඒත් එක්ක ඊට පස්සේ උඹට බ්ලඩ් පික්චර් එකක් කරා බ්ලඩ් පික්චර් එකේ මෙන්න මේමයි බයිට් සෙල්ස් තියෙනවා හින්ස් බොඩිස්. එහෙම කියවුවම මතක් වෙන්න ඕනේ මේක මේ කියන්නේ GCPD ඩෙෆිෂන්සි එක ගැන තමයි. එහෙම කියලා සමහරකට ඇහුවොත් එහෙම what is the definitive diagnosis කියලා කෙලින්ම එන්සයිම් මැසේජ් අන්න ඒ වගේ. ඒ වගේවත් නැහැ ප්‍රශ්නයකට මේක ඇප්ලයි වෙන්න පුළුවන් විදිය. හරිනේ? සමරයිස් කරන්නද ඒක? සමරයිසේෂන් එකේ තියෙනවා දැන් G6PD deficiency කියලා කියන්නේ G6PD කියලා කියන්නේ එන්සයිම් එකක්. එතකොට ඒ එන්සයිම් එක දෙකේ deficiency එකක් එන්න පුළුවන් hereditary. එතකොට ඒකට බලපාන X-link recessive එක. එතකොට ඒකෙන් වෙන්නේ අවසාන ප්‍රතිඵලය තමයි අපි G6PD තියෙන එකේ වැදගත්කම ඒකෙන් glutathione level එක reduce level එක නෙවෙයි G6 state එකේ තියාගන්නවා. එතකොට glutathione reduce form එකේ තිබ්බොත් තමයි oxidative substance අපයන්කට ආවයින් පස්සේ අපිට ඒක කඩලා දාලා reduce කරන්න පුළුවන්. ඒතර glutathione අඩු වුණාන් පස්සේ oxidative stress එකට අපිට response කරන්න බෑ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ substance වලින් අපේ tissue වලට damage එකක් එනවා. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට RBC එක ඇතුළේ තියෙන hemoglobin වලටත් ඒක attack වෙනවා. ඒක නිසා hemoglobin destruct වෙනවා. hemoglobin වෙනස් වෙලා Hins bodies වලට වත් වෙනවා. ඒතකොට Hins body එකක් RBC එකේදී ඒක අඳුරගන්නේ වෙන එකක් මොකෙන් හරි ආපු දෙයක් වගේ ඇඟේ දෙයක් නෙමෙයි වගේ නේද? එතකොට ඒක අඳුරගත්තාම පස්සේ ස්ප්ලීන් එකේදී ඊට ගොඩක් වෙලාවට මේක ස්ප්ලීන් එක තමයි දැනෙන්නේ. මේකම දැන් ඔබ හිතනකො මේක මොකද සෝරි මේ මොකද මම කියන්නේ ඉන්ටර්වැස්කියුලර් වලට වැඩිය බං මොකද මේ ඉන්ටර්මෙඩලරි තමයි වෙන්නේ. ඉන්ටර්මෙඩලරි ඉම්පොසිස් එක්ස්ට්‍රාමෙඩලරි නේ. හරිනේ? ඔව් කියන්නේ රෙටිකුලර් එන්ඩෝතෙලියල් සිස්ටම් එක තමයි ගොඩක් වෙලාවට කැඩෙන්නේ. එතකොට මේ ඒවයින් කඩනවා. කඩද්දි අර එන්ස් බොඩිස් විතරක් කඩද්දි ඒකෙන් බයිට් සෙල්ස් එනවා. ඊට අමතරව හිමොලයිසිස් එකක් වෙන නිසා ජෝන්ඩිස් එනවා. ඒතර ජෝන්ඩිස් මේ බිලිරුබින් වැඩි වෙනවා. බිලිරුබින් වැඩි වෙන නිසා ජෝන්ඩිස්, ටී කලර් යුරින්, ප්‍රූරයිටිස් ඒවා එනවා. ඒ ටික තමයි ඇති. හරි. ඊගාවට එතකොට මෙම්බ්‍රේනොපොතිස් හරි එන්සයිමොපොතිස් හරි. ඊගාට තියෙන්නේ හිමොග්ලොබිනොපොතිස්. එතකොට හිමොග්ලොබිනොපොතිස් කියලා කියන්නේ කෙලින්ම හිමොග්ලොබින් එක තමයි අවුල තියෙන්නේ. හරි. එතකොට බං දැන් අපි හිමොග්ලොබින් එකේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරොත් RBC එකක් ඇතුලේ හිමොග්ලොබින් බං එකක් නෙමෙයිනේ තියෙන්නේ. හිමොග්ලොබින් සෑහෙන්න මට මතක නැහැ මිලියන ගාණක්ද මන්ද. ලොකු ප්‍රමාණයක් දෙනවා. ඒ පෙරස් තමයි. එක හිමොග්ලොබින් 90ක ග්ලොබින් කියන්නේ ඇල්ෆා චේන් දෙකයි ඇල්ෆා ග්ලොබින් දෙකයි බීටා ග්ලොබින් දෙකයි විදිහට ප්‍රෝටීන් හතරක් තියෙනවා. හරිද? හිමොග්ලොබින් ගොඩක් තියෙනවා. ඒ ප්‍රෝටීන් හතරට සම්බන්ධ වෙච්ච අයන් කොච්චරක් තියෙනවද? හතරක් තියෙනවා. හරිද? ඒ අයන් හතරට ඔක්සිජන් කීයක් සම්බන්ධ කරගන්න පුළුවන්ද? හතරක්. ඒ නිසා ඔව් හතරක්. නෑ හතරක්. ඒතකොට එක හිමොග්ලොබින් එකකට ඔක්සිජන් හතරක් නේ පුළුවන්. හරි ඒක හිමොග්ලොබින් එකට ඔක්සිජන් හතරක් අරන් යන්න පුළුවන්. ඒතකොට හිමොග්ලොබින් එකක් තියෙනවා. හිමොග්ලොබින් එකේ ස්ට්‍රක්චර් එක ගත්තාම ග්ලොබියුලින් ප්‍රෝටීන් හතරක් තියෙනවා. ප්‍රොටෝෆයිරින් රින් තියෙනවා. අයන් තියෙනවා. හරිද? එතකොට දැන් මෙතනදී බලපාන හිමොග්ලොබිනොපති එකේ මේ ඇල්ෆා චේන් එකයි බීටා චේන් එකයි හදන එක තමයි මචං අවුල යන්නේ. ඒතකොට දැන් ඇල්ෆා චේන් එක කියන්නේ ප්‍රෝටීන් එක. බීටා චේන් එක කියලා කියන්නේ බීටා ග්ලොබින් එක කියන්නේ ප්‍රෝටීන් එකක්. ඇල්ෆා ග්ලොබින් කියන්නේ ප්‍රෝටීන් එකක්. ප්‍රෝටීන් එකක් හදන්නේ කොහොමද? ඉස්සෙල්ලා කතා කරනනේ පොලිපෙප්ටයිඩ් චේන් එක. ඔව්. ඒතකොට පොලිපෙප්ටයිඩ් චේන් එක හදන්නේ කොහොමද? DNA එකකින් එලා mRNA ට්‍රාන්ස්ක්‍රිප්ෂන් වෙලා ඊට පස්සේ රයිබෝසෝම් එකේ ට්‍රාන්ස්ලේෂන් එකක් කරලා දැන් හරිය ජීන් එක තියෙනවා ජීන් එක ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක කරනවා mRNA එකට mRNA එක ට්‍රාන්ස්ලේට් කරනවා ප්‍රෝටීන් එකට රයිබෝසෝම් එක හරහා හරිනේ එතකොට දැන් ජෙනටික් ප්‍රොබ්ලම් එකක් තියෙනවා ඒ ජෙනටික් ප්‍රොබ්ලම් එක නිසා මේක තියෙන්නේ හිමොග්ලොබින් හදන ජීන් එකේ එතකොට හිමොග්ලොබින් හදන ජීන් එකේ ප්‍රශ්නේ තියෙනවා නම් හිමොග්ලොබින් එක හදන එකේ ප්‍රශ්නයක් තියෙනවානේ ඒකට හදන හිමොග්ලොබින් එකේ අවුලක් තියෙනවා හරි ඔන්න ඔය තමයි දැන් සරලම අදහස තැලසීමියා වල හරි එතකොට තැලසීමියා වල වර්ග දෙකක් තියෙනවා ඇල්ෆා තැලසීමියයි බීටා තැලසීමියයි ඇල්ෆා තැලසීමියා කියන්නේ ඇල්ෆා චේන් එක හැදෙන එකේ අවුලක් තියෙන්නේ බීටා තැලසීමියා කියන්නේ බීටා චේන් එක හැදෙන එකේ තමයි අවුල තියෙන්නේ හරි ඒක ගැන කතා කරන්න කලින් මචං අපිට තියෙන හිමොග්ලොබින් වර්ග ටික ගැන කතා කරලා ඉන්න ඕනේ අපිට තියෙනවා හිමොග්ලොබින් වර්ග හිමොග්ලොබින් A තියෙනවා හිමොග්ලොබින් කියන්නේ ඇඩල්ට් හිමොග්ලොබින් තියෙනවා හිමොග්ලොබින් A2 තියෙනවා හිමොග්ලොබින් F තියෙනවා හිමොග්ලොබින් F කියන්නේ මොකෙද තියෙන්නේ ෆීටල් ලයිෆ් එකේ තියෙන හරි එතකොට ඇඩල්ට් හිමොග්ලොබින් වල තියෙන එක ඇල්ෆා චේන් දෙකයි බීටා චේන් දෙකයි හරි ඊට පස්සේ A2 වල තියෙන ඇල්ෆා දෙකයි ඩෙල්ටා දෙකයි හරි ඒක ඇත්තට අපිට සෙට් වෙන්නේ නැහැ ඒක ඊට පස්සේ හිමොග්ලොබින් ෆීටස් එකේ තියෙන ඇල්ෆා දෙකයි ගාමා දෙකයි හරි හරි ඒක මෙතන මේක තමයි දැන් ඇඩල්ට් උන්ගේ තියෙන්නේ
මේක තමයි ගානට ඔප්ටිමයිස් වෙලා තියෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මේකේ මචං හරියට දැන් ඔක්සිජන් එක ගියේ හිමොග්ලොබින් එක ලං එකට ගියන් පස්සේ ලං එකෙන් ඔක්සිජන් ගන්නවා. ඊට පස්සේ අරන් යනවා ටිෂු එකට. ටිෂු එකේදී ඒක රිලීස් කරනවා. ඒ ටිෂු එකේදී රිලීස් කරන එක උඹට මතකනේ බෝ තියරි එක. බෝ තියරි එකයි අනිත් දේ මොකද්ද බං? ලං එකේ ගන්න එකට කියන්නේ. මොනවාද? හරි. කොහොම හරි කමන්නේ මේකේ වෙන්නේ සරලව මෙමය. දැන් හිමොග්ලොබින් එක ඔක්සිජන් එක අල්ලගෙන යනවනේ ටිෂු එකට. ටිෂු එකට ගියන් පස්සේ බං ටිෂු එකේ උඹට මතකද? ටිෂු එකේ බං මෙටබොලිසම් එක වැඩි නේ බං. ඒ ටිෂු එක කියලා කියන්නේ මෙටබොලික් රේට් එකක් තියෙනවනේ යම් කිසි. ඒ මෙටබොලික් රේට් එක තියෙද්දි ඒකෙන් ඔක්සිජන් අරගෙන ඔක්සිජන් මේ AD කියන්නේ ග්ලූකෝස් දහනය කළ ADP හදනවනේ බං. හරිනේ? ග්ලූකෝස් දාහනය කරන්නේ ඔක්සිජන් ගන්න ටිෂු එකක්. එතකොට ටිෂු එකෙන් ඔක්සිජන් අරගෙන ග්ලූකෝස් කඩලා ATP හදනවා. එතකොට ග්ලූකෝස් ඔක්සිජන් එක මොනවා වඩ කන්වර්ට් වෙනවද? කාබන් ඩයොක්සයිඩ් වල කන්වර්ට් වෙනවා. එතකොට ටිෂු එකේ කාබන් ඩයොක්සයිඩ් කන්සන්ට්‍රේෂන් එක ඔක්සිජන් කන්සන්ට්‍රේෂන් එකට වැඩිය වැඩි. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ඇසිඩික්ද බේසික්ද? ඇසිඩික් නේ. එතකොට ඇසිඩ් එක ටිෂු එකේ වැඩි. pH එක අඩුයි. ඊයසේ මෙටබොලික් රේට් නිසා ටෙම්පරේචර් එක වැඩි. හරිද? එතකොට ටිෂු එකට එනකොට බචන් ටිෂු එකේ pH එක අඩුයි, ඇසිඩිටි එක වැඩි, ටෙම්පරේචර් එක වැඩි, මෙටබොලික් රේට් එක වැඩි, ඔක්සිජන් පාසල් ප්‍රෙෂර් එක අඩුයි, කාබන් ඩයොක්සයිඩ් පාසල් ප්‍රෙෂර් එක වැඩි. ඔන්න ඔය කියන ඔක්කොම ටික ටිෂු එකේ තියෙනවා. දැන් එතනට ඔක්සිජන් එකක් ආපු මේ හිමොග්ලොබින් එකට සම්බන්ධ ඔක්සිජන් එකක් ආපු ගමන් ඔන්න ඔය කියන සාධක සෙට් එකම නිසා මචං ඔබට මත ඩිසෝසියේෂන් කර්ව් එකක් තියෙන ඩිසෝසියේෂන් ඇසෝසියේෂන් කර්ව් එක ඒක මචං ඩිසෝසියේට් වෙන පැත්තට තමයි බර වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර RBC එකේ හිමොග්ලොබින් එකට සම්බන්ධ කරලා තියෙන ඔක්සිජන් එක ඩිසෝසියේට් වෙලා ටිෂු එකට එනවා. ටිෂු එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එක ඇතුළට යනවා. හරි. ඒක ලේවල් දිය වෙන කොටසක් මේ හිමොග්ලොබින් වලට සම්බන්ධ වෙන කොටසක් ඒ විදිහට අරගෙන යනවා ලං එකට. හරි. ඕක තමයි වෙන්නේ. ලං එකේ අරට ගිය අනිත් පැත්ත තියෙන. ඒක නිසා ඩිසෝසියේෂන් එකට නෙමෙයි ඇසෝසියේෂන් එක පැත්තට තමයි යන්නේ ලං එකේ. හරි. ඒකට වෙනම තියරි එකක් තියෙනවා මට මතක නැහැ මොකක්ද තියරි එක කියලා. ඕක තමයි සරලව වෙන්නේ. හරි. එතකොට මචං දැන් මෙතන මේ කියන තැලසීමියා වල කේස් එක තියෙන ඔන්න ඕකත් සම්බන්ධයි බං ඒකට. හරිද? ඒක වෙන හැටි මම කියන්නම් මෙහෙමයි ඈ. මුලින්ම දැන් බීටා තැලසීමියා ගැන කතා කරමු. හරි. බීටා තැලසීමියා වල වෙන්නේ බං නෝමල් හිමොග්ලොබින් එකේ ඇඩල්ට් එකේ තියෙන අපි කියවනේ ඇල්ෆා 2යි බීටා 2යි කියලා. හරිද? දැන් බීටා තැලසීමියා කියලා කියන්නේ මොකක්ද? බීටා ග්ලොබින් එක හදන එක අඩු වෙනවා. හරිද? බීටා ග්ලොබින් හදන එක අඩු වුණාන් පස්සේ මොකද වෙන්නේ? දැන් මම මේ කැලරි ටිකත් එක්ක කියාගෙන යනවා. හරිද? බීටා ග්ලොබින් එක හදන එක අඩු වුණාම අපි කරොත් මේ හිමොග්ලොබින් ඉලෙක්ට්‍රොෆොරේසිස් එකක් බීටා ග්ලොබින් මොකද වෙන්නේ? චේන් එක අඩු. බීටා ග්ලොබින් ප්‍රමාණය අඩුයි. මේ ඉලෙක්ට්‍රොෆොරේසිස් එකක් කරොත් අපි. හරි? දෙරියත් කියාගෙන යනවා. ඊට පස්සේ ආයි පාරක් මතක් කර කියන්නම්. හරි? ඊගාවට බං දැන් බීටා හදන එකේ අවුල තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇල්ෆා ග්ලොබියුලින් හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඇල්ෆා හදන එක වැඩි වෙනවා. දැන් බීටා හදන එක අඩුයි. ඒක කම්පන්සේට් කරගන්න ඇල්ෆා හදන එක වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ වෙන්නේ ඒකෙන් ඇල්ෆා ග්ලොබියුලින් ඇග්‍රිගේට් වෙනවා. හරිද? RBC එක ඇතුලේ දැන් ඔබ හිතන්නකෝ ඇල්ෆා හදන එක වැඩි වෙනවා කියලා කියන්නේ ඇල්ෆා ඇග්‍රිගේට් වෙනවා RBC එක ඇතුලේ. එතකොට මොකද වෙන්නේ? normal RBC හදනවා යම් කිසි ප්‍රමාණයක්. ඒතකොට ඩිෆෙක්ටිව් RBC නේ මම හදන්නේ. දැන් මේ RBC වල දෙන සංවිධය වෙනස්නේ. තියෙන්න ඕන හරිනම් ඇල්ෆා 2යි බීටා 2යි දැන් ඇල්ෆා වැඩි ප්‍රමාණයක් නේ තියෙන්නේ. බීටා අඩු. හරිද? හරි. එතකොට වෙන්නේ බං අනිත් එක තමයි ඇල්ෆා 2යි බීටා 2යි තියෙන්න ඕන එකේ එකක් වෙන්න පුළුවන් ඇල්ෆා වැඩිපුර හදන එක. අනිත් එක වෙන්න පුළුවන් මං ඇල්ෆා එක සම්බන්ධ ඇල්ෆා 1යි බීටා එක වෙනුවට ගැමා හදනවා. හරිද? එතකොට ඇල්ෆා 2යි ගැමා 2යි හැදෙනවා. ඇල්ෆා 2යි ගැමා 2යි කියන්නේ මොකක්ද? HBF නේ බං. ඒ HBF තියෙනනේ ෆීඩල් එකේ නේ බං. ඇඩල්ට් කාලේ එක තියෙන්නේ දැන් නැහැ. එතකොට HBF හැදෙනවා. හරිද? දැන් මේ HBF එකෙන් නම් මේක අඳුර ගන්න පුළුවන් අපිට මොකද පරීක්ෂණේ? හිමොග්ලොබින් ඉලෙක්ට්‍රොෆොරේසිස් එකක් කරපුවාම HBF තියෙනවා අපිට පේනවා. එතකොට HBF තියෙනවා කියලා පේනවා කියන්නේ කෙලින්ම මේක තියෙන්න ඕන එකක් නෙමෙයි නේ තැලසීමියාකට ඒක ලොකු ඒ පැත්තට බර වෙනවා. හරිනේ දැන් එතන නම් ටික හරිනේ. ජීන් හෙරිඩිටරි අවුලක් වෙනවා. හෙරිඩිටරි අවුල නිසා මොකක් හරි ප්‍රශ්න නිසා බීටා හදන එක අඩු වෙනවා. බීටා ග්ලොබියුලින් හදන එක අඩු වුණාන් පස්සේ එක්ක වෙන්න පුළුවන් ඇල්ෆා ග්ලොබියුලින් වැඩිපුර හදලා ඒව ඇල්ෆා ග්ලොබියුලින් ඇග්‍රිගේට් වෙන්න පුළුවන් RBC එක ඇතුලේ. හරිනේ. අනිත් පැත්තෙන් බීටා එක වෙනකොට ගැමා ග්ලොබියුලින් හදන්න පුළුවන්. ගැමා ග්ලොබියුලින් හදලා ඇල්ෆා 2යි ගැමා 2යි ෆෝමේෂන් එකක් වෙනවා. ඒ කියන්නේ HBF හැදෙනවා. HBF හැදුනයින් පස්සේ වෙන්නේ මචං අර මං ඉස්සෙල්ලා කිව්වේ
ඩිසෝසියේෂන් සීන් එක. ඒක වෙන්නේ නැහැ මචං. ඇයි හේතුව? මේ HbF එකේ ඇෆිනිටි එක ඔක්සිජන් වලට වැඩි. හරිද? ඒක කියන්නේ ෆීටල් හිමොග්ලොබින් එකේ ඔක්සිජන් වලට ඇෆිනිටි එක වැඩි. දැන් සාමාන්‍ය ඇඩල්ට් හිමොග්ලොබින් එකට ඔක්සිජන් එක සම්බන්ධ වෙලා ඒක ටිෂු එකට ගියන් පස්සේ අර කන්ඩිෂන් යටතේ අර ඔක්සිජන් එක වෙන් වෙනවනේ බං. දැන් HbF එකේ ඇෆිනිටි එක වැඩි නිසා උඩ වෙන් වෙන්න බෑ. උඩ අරකටම සම්බන්ධ වෙලා දිනවා. උඩ ඔක්සිජන් එක ඩිසෝසියේට් වෙන්නේ නැහැ නේ. ඩිසෝසියේට් වෙන්න තුනම ඔක්සිජන් මේ ටිෂු මොකද වෙන්නේ? ටිෂු එකට ඔක්සිජන් සප්ලයි අඩු වෙනවා. එතකොට ටිෂු එක මොකක්ද වෙන්නේ? හයිපොක්සියා. හයිපොක්සියා එකක් එනවා. හරිද? ටිෂු හයිපොක්සියා එකක් එනවා. ඒක නිසා අන්තිමට. හරි. හරි. ඊට පස්සේ දැන් මේක එක HbF පැත්ත. හරි. ඊට පස්සේ ඇල්ෆා ග්ලොබියුලින් ඇග්‍රීගේට් වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඇල්ෆා ග්ලොබියුලින් ඇග්‍රීගේට් වුණාන් පස්සේ දැන් මේව මචං ඩිෆෙක්ටිව් RBC නේ. ඔබට තේරෙනවනේ. ඒත් මේ ඩිෆෙක්ටිව් RBC එක්ක මචං බෝන් මැරෝ එක ඇතුළෙම මැරෙනවා. හරිද? එහෙම නැත්නම් එළියට දැම්මයින් පස්සේ මැරෙනවා. එක්ක බෝන් මැරෝ එක ඇතුළෙම කඩලා දානවා. එහෙම නැත්නම් එළියට දැම්මයින් පස්සේ හිමොලයිසිස් එකක් වෙනවා. අර කිව්වාගේ රෙටිකුලර් එන්ඩෝතෙලියල් සිස්ටම් එකෙන් ස්ප්ලීන් එකෙන් ලිවර් එකෙන් අරින් මෙන් කඩලා දානවා. හරි. දැන් ඔබ ගියාම එළියට දැම්මම තැලසීමියා එකේ ඇල්ෆා ඇග්‍රීගේට් වෙච්ච ඒවයි මේවයි දෙකම ඇබ්නෝමල් නේ. එතකොට ඇබ්නෝමල් ඒවා ස්ප්ලීන් එකේ ලිවර් එකේ කඩනවා. එතකොට ස්ප්ලීන් එකට මොකද්ද? ස්ප්ලීන් එක ගලියක් එනවා. හයිපර් ස්ප්ලීනිසම් එකක් එනවා. ස්ප්ලීන් එක ගලියක් එනවා. දැන් පේෂන්ට් කෙනෙක් ඉන්නවා තැලසීමියා තියෙන උගේ ස්ප්ලීන් එක ඇක්ටිව් වැඩි ස්ප්ලීන් එක ගලිය එකක් වෙලා තින්නේ දැන් කඩනවා RBC ඩිස්ට්‍රැක්ට් කරනවා. දැන් මේක ස්ප්ලීන් එක RBC ඩිස්ට්‍රැක්ට් කරන එක ප්‍රශ්නයක්. දැන් මොකද හිමොලයිසිස් එක වැඩිනේ මම. තියෙන RBC අවුල් ඩිෆෙක්ටිව් තියෙන RBC වලින් ඔක්සිජන් අරන් යන්නේ හරිම මන්දගාමී විදියට ඒවත් මෝ කඩනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? ස්ප්ලීන් එක අයින් කරන්න. RBC ඉස්සලා දාගෙන ස්ප්ලීන් එක අයින් කරන්න. ස්ප්ලීනොක්ටොමියක් අපිට කරන්න යනවා. හරි. ඊට පස්සේ බං එක්සසිව් හිමොලයිසිස් එක උනාන් පස්සේ දැන් ගියපන් එක්සසිව් හිමොලයිසිස් එකේදී එතනින් යාට මොකද්ද? බලන්න. කතා කරා අපි කලින් දෙකේම හිමොලයිසිස් ඇනීමියා එකේ කතා කරා. ඊපස්සේ බිලිරුබින් ප්‍රමාණය වැඩි වෙනවා. jaundice, right hypochondrial pain, kidney damage, pleuritis, color urine, skin and අරනේ දැන් උඹට තේරෙනවනේ යන සීන් එක. ඒක තමයි මචං තියෙන්නේ හැමතැනම ඕක තමයි ඇප්ලයි වෙන්නේ. මේක. උඹ අර බේසික් එක තමයි ට්‍රේනින් ආවේ මේ කොලිසිස්ටයිටිස්. ඒ බිලිරුබින් වැඩි වුණාන් පස්සේ බිලිරුබින් එක බයිල් පිග්මන්ට් එන්නකො. බයිල් පිග්මන්ට් නිසා ගෝල් ස්ටෝන් හැදෙන එක වැඩි වෙනවා. හරිනේ. එතකොට දැන් හරිනේ එක පැත්තකින් ඇල්ෆා දෙකයි බීට් මේ ඩේට් ගැල්ම් ගමා දෙකයි හැදිලා HbF හැදිලා ඔක්සිජන් ඇෆිනිටි එක වැඩි වෙලා ටිෂු හයිපොක්සියා එකක් ආවා. අනිත් පැත්තෙන් ඇල්ෆා ඇග්‍රීගේට් වෙලා ඇබ්නෝමල් හිමොග්ලොබින් හැදිලා ඇබ්නෝමල් RBC එක්ක බෝන් මැරෝ ඇතුළෙම කැඩුනා. එළියට දාපුව එක්සසිව් හිමොලයිසිස් එකක් වුණා. ඒ දෙක නිසා දැන් RBC අඩුයි. හිමොග්ලොබින් අඩුයි. තියෙන හිමොග්ලොබින් ඩිෆෙක්ටිව්. අන්තිමට මොකක්ද වෙන්නේ? හයිපොක්සියා. හරි ටිෂු හයිපොක්සියා එකක් එනවා. ඒතර ටිෂු හයිපොක්සියා එක ආවෙන් පස්සේ මචං වෙන්නේ මොකද්ද දැන් කියපන්. ටිෂු හයිපොක්සියා එක ආවෙන් පස්සේ කොයිද ඇක්ටිව් වෙන්නේ? මේ කිව්වා ටිෂු හයිපොක්සියා එකක් ආවෙන් පස්සේ කොයිද ටිෂු හයිපොක්සියා ඉන්ඩියුසිබල් ෆැක්ටර් එක තිබ්බේ කොයිද? කිඩ්නි එකේ. අර කිව්ව කිඩ්නි එකේ තියෙන කිඩ්නි එකේ තියෙන හයිපොක්සියා ඉන්ඩියුසිබල් ෆැක්ටර් කියලා එකක්. හයිපොක්සියා එකක් ආවන් පස්සේ හයිපොක්සියා ඉන්ඩියුසිබල් ෆැක්ටර් එක ඇක්ටිවේට් වෙලානේ එරිත්‍රොපොයිටින් හදන්නේ. සරලවම හරි. හයිපොක්සියා ඉන්ඩියුසිබල් එක දාන්නද කියලා දාවන්න. හයිපොක්සියාන් පස්සේ එරිත්‍රොපොයිටින් හදන එක වැඩි කරනවා. හරිනේ. එරිත්‍රොපොයිටින් හදන එක වැඩි වුණාම එරිත්‍රොපොයිටින් කවද වැඩ කරන්නේ? බෝන් මැරෝ එකේ. බෝන් මැරෝ එකේ වැඩ කරනවා. බෝන් මැරෝ එකේ වැඩ කරලා RBC හදන එක වැඩි කරනවා. එතකොට හදලා ලීඩ් දාන්න උනාද? ඩිෆෙක්ටිව් ඒවා අනිත් එක ඉස්සෙල්ලාම දාන්නේ රෙටිකුලෝසයිටෝසිස්. ඒතකොට රෙටිකුලෝසයිටෝසිස් එකක් යනවා. ඊට පස්සේ බෝන් මැරෝ එකේ හදන එක වැඩි වෙනවා. එතකොට හදන්නෙත් බං එක එක විදිය. හරි? එක එක විදියව තමයි හදන්නේ. එතකොට ඒ කියන්නේ ඉන්එෆෙක්ටිව් එරිත්‍රොපොයිසිස් එකක් තමයි වෙන්නේ. හදන එරිත්‍රොපොයිසිස් එක වැඩි වුණාට හොඳ ඒවා නෙවෙයි හැදෙන්නේ. ඩිෆෙක්ටිව් වෙන්නේ. ඉන්එෆෙක්ටිව් එරිත්‍රොපොයිසිස් එකක් තමයි හැදෙන්නේ. ඒක නිසා හැදෙන RBC ඇබ්නෝමල් මෝෆොලොජි එකක් තියෙනවා. අර හරියට දකින්න හම්බෙන එක නෙමෙයි. අර අපි කතා කරේ අයන් ඩෙෆිෂන්සි ඇනීමියා වල අර හදන එක වැඩි වුණායින් පස්සේ ෂේප් එක වෙනස් ඩිස්ට්‍රිබියුෂන් ඇනසයිටෝසිස් and poikilocytosis කියලා දාන. ඒ වගේ මේකෙත් මචං ඩිස්ට්‍රිබියුෂන් එක වැඩි. හරිද? ඔව්. ඔය මේක කියනවා.
ඊගාවට අනිත් එක තමයි බං එරිත්‍රොපොයිටින් ගිහිලා බෝන් මැරෝ වල වැඩ කරද්දී බෝන් මැරෝ වල වැඩ කරලා දැන් මු එරිත්‍රොපොයිටින් හදන ගොඩක් වැඩිනේ බං. ඒතර බෝන් මැරෝ වල වැඩ කරලා බෝන් මැරෝ එක්ස්පැන්ෂන් එකක් කරනවා. يعني බෝන් මැරෝ එක ලොකු වෙනවා. හරිද? බෝන් මැරෝ එක්ස්පැන්ෂන් එක. එච්චරට දැන් මුඩ RBC වල උමනාව වැඩි එකට. ඒ නිසා බෝන් මැරෝ එක්ස්පෑන්ඩ් කරනවා. ඒ බෝන් මැරෝ එක්ස්පෑන්ඩ් කරනකොට මචං බෝන් ඩිෆෝමිටි එනවා. හරිද? බෝන් ඩිෆෝ මම දැන් මේ ඔක්කොම කියන්න ගිහලා උඹට ආයි ස්පෙෂලි කැරි කැලි කියන්නම් ඈ. මේවා අර ෆ්ලෝ එකට ගියේ නැත්තම් සෙට් වෙන්නේ නැහැ. එතකොට එරිත්‍රොපොයිටින් හදන එක වැඩි බෝන් මැරෝ එක්ස්පෑන්ඩ් වෙනවා. බෝන් මැරෝ එක්ස්පෑන්ඩ් වුණාට අපිට මචං ක්ලිනිකල් පික්චර් එකක් එනවා පේෂන්ට්ගේ නියම ලස්සන පික්චර් එකක් එනවා තැලසීමියා පේෂන්ට් කෙනෙක් අඳුර ගන්න පුළුවන්. මොනවාද? ෆ්‍රන්ටල් බුසින්. මේ ෆ්‍රන්ටල් බුසින් කියන්නේ මේ සයිගොමැටික් බෝන් එක ඕවර්ග්‍රෝත් වෙනවා. සයිගොමැටික් බෝන් එක ලොකු වෙනවා. ස්කල් එක බොසින් වෙනවා. ස්කල් එක ලොකු වෙනවා. ඊට පස්සේ මැක්සිලා එක හයිපර්ට්‍රොෆි වෙනවා. හරිද? මැක්සිලා එක හයිපර්ට්‍රොෆි වෙනවා. ඊට පස්සේ මේ ඉස්සරහා දත් අපර් ටීත් එක්ස්පෝස් වෙනවා. එළියට පේන්න ගන්නවා. ලොකු වෙනවා. ඔයාල දැකලා තියෙන ෆොටෝ එකේ ඩිගාගේ. ඊට පස්සේ මේ නේසෝලේබියල් නේසල් බ්‍රිජ් එක ડિප්‍රෙස් වෙනවා. නේසල් බ්‍රිජ් එක කියන්නේ මේකනේ. නේසල් බ්‍රිජ් එක ડિප්‍රෙස් වෙනවා. ඊට පස්සේ පෙරියෝබිටල් පෆිනස් එකක් එනවා. ඔන්න ඔය ටික මතක තියාගන්න ඉන්නේ. මේ ටික මේ බං ස්පෙસિෆික් ෆීචර් එක පික්චර් එක තමයි තැලසීමියා පේෂන්ට් කෙනෙක් එන ප්‍රසන්ට් වෙන පික්චර් එක තමයි මේක. ප්‍රසන්ටේෂන් එක නෙමෙයි පික්චර් එක. මොනවාද? සයිගොමැටික් බෝන් එකේ ඕවර්ග්‍රෝත් එකක් එනවා. ස්කල් එක බොසින් වෙනවා. මැක්සිලා එක හයිපර්ට්‍රොෆි වෙනවා. අපර් ටීත් එක්ස්පෝස් වෙනවා. නේසල් බ්‍රිජ් එක ડિප්‍රෙස් වෙනවා. පෙරියෝබිටල් පෆිනස් එකක් එනවා. පෆිනස් එකක් එනවා. හරි? පෆිනස් කියන්නේ ෂෙලින් වල තමයි නේ. පෆිනස් කියන්නේ ඒකක් එනවා. හරිනේ? ඔය ටික තමයි මචං පිච් එක. ඒක පිච් එක එන්න හේතුව බෝන් මැරෝ එක්ස්පැන්ෂන් එක. හරිනේ? ඊගාවට ඒක එන්න පුළුවන්. ඊගාවට මේ ෆෝලේට් ඩෙෆිෂන්සි එකක් එන්න පුළුවන් මං ගවුට් එන්න පුළුවන්. ෆෝලේට් ඩෙෆිෂන්සි එක ගවුට් වෙන්නේ නැත්නම් ගවුට් වෙන හේතුව මම හරියට මේක මෙහෙම සිත් නැතිනවා. ඒක මෙතන විස්තර කරලා නැහැ. ඒ වුණාට ලියුකේමියා කේස් එකේදී මම මේ ගවුට් වෙන හැටි කියලා දෙනවා මෙහෙම. හදන වේගය වැඩි වෙනවා, කඩන වේගෙත් වැඩි වෙනවනේ බං. දැන් මේක හිමොලයිසිස් එකකුත් වෙනවා, හදන වේගෙත් වැඩිනේ. RBC හදනවා අනිත් පැත්තෙන් කැඩෙනවා. ඒකට කියනවා සෙල් ටර්න්ඕවර් කියලා. සෙල් ටර්න්ඕවර් එක වැඩි. හදනවත් වැඩි, කඩනවත් වැඩි. ඒතකොට සෙල් ටර්න්ඕවර් එක වැඩි වුණාම මචං වෙන්නේ ඔබ දන්නනේ ඇතුලේ අපි කතා කරේ RBC එක හදනකොට DNA හදනවනේ බං. ඔන්න ඔය DNA ඒක තමයි මම කියන්නේ මේ RBC එකට කොහොමද සෙට් වෙන්නේ කියලා මට හරියට තේරෙන්නේ නැහැ. මේ අරකෙනම් වෙන්නේ බං WBC එකේ නම් වෙන්නේ ඒක ලියුකේමියා කේස් එක නම් හදනවා වැඩි, කඩනවා වැඩි, සෙල් ටර්න්ඕවර් එක වැඩි. එතකොට වෙන්නේ ඒ කියන්නේ WBC එකේ නම් මම DNA දිනවනේ. ඒතර DNA 3 cycle වෙනවනේ බං. DNA එක කඩනවනේ. DNA කඩද්දී ඔබ දන්නනේ නියුක්ලියික් ඇසිඩ් එක කඩද්දීනේ බං හැලපි මේ යුරික් ඇසිඩ් දෙන්නේ. ඒකට ඒකෙන් යුරික් ඇසිඩ් දෙද්දී යුරික් ඇසිඩ් ලෙවල් එක වැඩි වෙනවා. ඒකෙන් ගවුට් හදනවා කියලා තමයි ලියුකේමියා වල කියන්නේ. මෙතන ගවුට් හදනවා කියලා කිව්වට මේක එන හැටි මට හරියට මතක නැහැ. කියන්නේ කියන්නේ ඒක ගවුට් වෙන පැතොෆිසියොලොජි එක මට කියන්න තේරෙන්නේ. අපිට ඒක බලපන් ඈ. ගවුට් වෙන්නේ කොහොමද කියලා බලපන්. ෆෝලේට් ඩෙෆිෂියන්සි එකක් එන්නේ අර වගේ තමයි. සෙල් ටර්න්ඕවර් එක වෙන නිසා ෆෝලේට් යූස් වෙනවා වැඩි වෙනවා. DNA හදන්න. ඒක ෆෝලේට් ඩෙෆිෂියන්සි එකක් එන්න පුළුවන්. ඊට පස්සේ එරිත්‍රොපොයිටින් වැඩි වුණාම මම උඹට කලින් කිව්වා liver එකයි ස්ප්ලීන් එකයි ෆීටස් කාලේ එරිත්‍රොපොයිසිස් එක කරනවා. ඊට පස්සේ ඊගාව ලයිෆ් එකේ ඉතුරු කාලේ ස්ප්ලීන් එකයි liver එකයි වැඩ කරන්නේ බෝන් මැරෝ තමයි හදන්නේ. හැබැයි සමහරක් කන්ඩිෂන් වලදී liver එකයි ස්ප්ලීන් එකයි මේ එරිත්‍රොපොයිසිස් එක කරන්න පටන් ගන්නවා කියවනේ. ඒක වෙනවා මෙතනදී. එරිත්‍රොපොයිටින් සික්‍රේෂන් එක වැඩි නිසා ආවෝ එක්ස්ට්‍රාමෙඩලරි හිමොපොයිසිස් එක යනවා. එක්ස්ට්‍රාමෙඩලරි හිමොපොයිසිස් එක කියන්නේ liver එකේ ස්ප්ලීන් එකේ හදන්න පටන් ගන්නවා. ඒතර liver එකෙන් enlarge වෙනවා ස්ප්ලීන් එකෙන් enlarge වෙනවා. එතකොට හෙපඩෝ ස්ප්ලීන් එක ගියක් යනවා. ඒක තමයි තැලසීමියා පේෂන්ට් කෙනෙක් ආවම පස්සේ ඇබ්ඩොමිනල් එක්සාමිනේෂන් එක කරාම හෙපඩෝමෙගලිකුයි ස්ප්ලීනොමෙගලිකුයි අපිට බලා ගන්න පුළුවන්. ඒවා තමයි ක්ලිනිකල් ෆීචර්ස්. ඊට පස්සේ මචං පැලෝ හරිනේ ඇනීමියා ෆීචර්ස් ටික එහෙම ඇනීමියා ෆීචර්ස් ටික වෙනවා. SOB මේ පැලෝ ෆැටිගබිලිටි එක්සර්සනල් ඩිස්නියා ආරාම මේ ටික වෙන වෙනවා. ඊගාවට ඒක හරි. ඊගාවට මචං වයසත් එක්ක අපි අර කතා කරේ මේ අද කතා කරේ හાર્ට් ෆේලියර් සීන් එක. හાર્ට් ෆේලියර් එකේදී බං මේ එනවනේ SOB එක. දන්නනේ හાર્ට් ෆේලියර් එකේ SOB එන්නේ ෆීඩ් ඇකියුමුලේටර් ලං එකේ. එතකොට එතනදී අර කිව්වම් පුවර් ෆීඩින් බ්‍රෙස්ට් ෆීඩ් කරන්න බෑ. බ්‍රෙස්ට් ෆීඩින් කරද්දී ඌ හැමතිස්සෙම හුස්ම අල්ලන්නේ බං අපි කියන්නේ පිරිවනට හුස්ම අල්ලන්නේ කරන්නේ.
ඒක SOB එක නිසා උඩ කිරි බොන්න බෑ එක දිගට. ගන්න වෙලාවක් යනවා. සමහර විනාඩි 30ක් 40ක් අද කිව්වා. විනාඩි 40ක් විතර යනවා කියලා බෙස් ෆීඩින් එක ඉවර කරන්න එකපාරකට. ළමයා මොකද පිටින් විතර දැකන්නේ. රෙස්ට් එකක් ඕනේ උඩ හුස්ම ගන්න. ඒක මෙතනත් ඒ වගේක් වෙනවා. ඒ ඉදාංගෝ ඇනීමියා එකක් නිසා SOB එනවා නම් ඇනීමියා නිසා SOB එනවා, heart failure නිසා SOB එනවා. අන්තිමට SOB එන නිසා තමයි poor breast feeding එකක් ආවේ. ඒතකොට මෙතනත් ඇනීමියා නිසා SOB එනවා, ඒක නිසා poor feeding එනවා. poor feeding ආවම පස්සේ මොකද වෙන්නේ? poor feeding කිරි බොන්නේ නැහැ. අනිත් එක ඇනීමියා එක ඇනීමියා එකක් උඩ තියෙනවා. ඒකට failure to thrive. ඒකේ developmental delay එකක් එනවා. weight gain එක අවුල් වෙනවා. failure to thrive වෙනවා. ඒ පොඩි උන්ගේ intermittent infection වෙන්න පුළුවන්, poor feeding ඒ වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔය ඔක්කොම හරි. ඊට පස්සේ මම තැලසීමියා ගැන ජෙනටික් අවුලක් නෙවෙයි. කරන්න පුළුවන් දෙකක් තියෙනවා. අයන් තෙරපි අපි දෙනවා කොහොමද? ඒක නෙමෙයි බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකට යන්න. බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකට ගියන් පස්සේ රිපීටඩ් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරද්දී මොකද වෙන්නේ? දිගටම බ්ලඩ් එකකට දෙනවා කියන්නේ බ්ලඩ් එක අයනුත් වෙනවනේ. එතකොට අපි එදා කතා කරේ අයන් අපේ ඇඟෙන් ලොස් වෙන ප්‍රමාණයටනේ අපි ඇබ්සෝබ් කරගන්නේ. දැන් අපි වැඩිපුර අයන් දෙනවනේ බං. හැමදෙස්සෙම බ්ලඩ් ට්‍රාන්ස්ෆියුස් කරන්නේ එළියෙන් අයන් අපිට හම්බ වෙනවා. එතකොට මේ වැඩිපුර එන අයන් කොහෙද දැම්පත් වෙන්නේ? ටිෂු වල දැම්පත් වෙනවා. ඒකට මොකද අපි කතා කිව්වේ? හිමොසිඩරෝසිස්, හිමොක්‍රොමැටෝසිස්. එතකොට හිමොසිඩරෝසිස් කියලා කියන්නේ ටිෂු ඩැමේජ් එකක් නැතුව දැම්පත් වෙන එක. හිමොක්‍රොමැටෝසිස් කියලා කියන්නේ ටිෂු ඩැමේජ් එකක් එක්ක දැම්පත් වෙන එක. ඒතකොට මෙතනදී හිමොක්‍රොමැටෝසිස් එකක් යනවා. liver එකේ, spleen එකේ, heart එකේ එහෙම අයන් දැම්පත් වෙනවා. එතකොට heart එකේ දැම්පත් වුණොත් cardiac arrhythmia, heart failure අරේම ඉන්න පුළුවන්. ඊට පස්සේ card hypertrophy ද restrictive ද එන්නේ. cardiomyopathy එකක් එනවා. මම මතක නැහැ restrictive ද hypertrophy මේ dilated කියලා. hypertrophic නෙමෙයි. hypertrophic එක 100% මේ genetic නේ. dilated හරි restrictive හරි දෙකෙන් එකක් එනවා මේ හිමොක්‍රොමැටෝසිස් ඒකට බලන්න. ඒක එන්න පුළුවන්. ඒතකොට heart එකේ, liver එකේ එහෙම accumulate වෙන්න පුළුවන්. liver එකේ આવොත් cirrhosis වෙන්න පුළුවන්. heart එකේ આવොත් cardiomyopathy වෙන්න පුළුවන්. හරිද? ඒ වෙලාව අයන් මේ blood transfusion එක නිසා තමයි වෙන්නේ. අයන් overload එක. එහෙම වුණොත් chelation therapy දීලා chelation කරලා අයන් කරන්න ඕනේ මේක. ඊට පස්සේ ස්පීනොමෙගලියක් આવොත් එහෙම අපි කිව්වනේ ස්පීනෙක්ටොමි එකක් කරන්න වෙනවා. ස්පීන් එක අයින් කරලා ට්‍රීට් කරන්න ඕනේ ස්පීනෙක්ටොමි එක. හරිනේ? ඔය ටික තමයි මචං බීටා තැලසීමියා එකේ සම්පූර්ණ කතාව. හරිනේ? ඒතර අපි හිතන මේජර් මයිනර් ආරම්භය කතන්දරයක් නැහැ කෙලිම තැලසීමියා තමයි. තැලසීමියා එක මේ මේජර් මයිනර් මචං අර මේ මොකද්ද? මේකේ ඇල්ෆා තැලසීමියා නම් තැලසීමියා ට්‍රේට් HBH මේ එහෙම තියෙනවා. හරි? මේකේ එහෙම මේජර් මයිනර් කියලා ඒක මේජර් ඇත්තට නෑ ඉන්නේ තැලසීමියා කොහොම ඔය ටික තමයි බලා ගන්න තියෙන්නේ. මේ හරි නේද? දැන් උඹට ඔක්කොම ඔලුවට ගියේ නෑනේ. ගියේ නෑ මතක නැහැ. මතක නැහැ කියන්නේ මේවක් වගේ නෑ හරි. ගමයි ගියමුකෝ. හරි. දැන් තැලසීම උඹ දැන් කියාගෙන බලන්න උඹට මතකද කියාගෙන බලන්න. තැලසීමියා පටන් ගන්න මුලින්ද? බලන්න. ඔව් බලන්න කිය. මටත් එහෙම මතක නෑ. තැලසීමියා එතකොට බං උඹ අර මං අර කියන් ගියාගේ උඹ මුලින්ම මේක ෆ්ලෝ එක හදාගෙන හරි. තැලසීමියා කියන්නේ ජෙනටික් කවුලක්. හෙරිඩිටරිනේ. ජෙනටික් කවුලක්. එතකොට තැලසීමියා කියලා කියන්නේ උඹ එහෙම හිතන්න මතක් කරා. තැලසීමියා කියලා කියන්නේ හිමොග්ලොබිනොපති එකක්. හිමොග්ලොබින් එකේ තමයි අවුල තියෙන්නේ. අවුල තියෙන්නේ. හිමොග්ලොබින් එකේ අල්ෆා චේන් දෙකයි බීටා චේන් දෙකයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ වර්ග තියෙනවා එමාර. ඔව්. ඇඩල්ට් එකේ තියෙන අල්ෆා දෙකයි බීටා දෙකයි. ඔව්. ඊට පස්සේ ෆීටල් එකේ තියෙන අල්ෆා දෙකයි ගාමා දෙකයි. ඔව්. ඊට පස්සේ BA2 කියලා එකක් තියෙනවා. අල්ෆා දෙකයි ඩෙල්ටා දෙකයි තමයි තියෙන්නේ. ඔව්. ඊට පස්සේ අල්ෆා තැලසීමියා කියලා එකක් තියෙනවා. බීටා තැලසීමියා කියලා එකක් තියෙනවා. අල්ෆා තැලසීමියා එකේ ඩිෆෙක්ට් එක තියෙන අල්ෆා චේන් වල. බීටා තැලසීමියා වල බීටා චේන් වල ඩිෆෙක්ට් එක තියෙන්නේ. ඊට පස්සේ බීටා තැලසීමියා ගත්තොත් අපි තොර බීටා වල තමයි අවුල තියෙන්නේ. අල්ෆා තැලසීමියා ගත්ත අල්ෆා වල අවුල තියෙන්නේ අල්ෆා ඔව් හරි. දැන් ඔබ කිතර නම් හරිනේ. දැන් බීටා තැලසීමියාගේ බීටා වල අවුල තියෙන්නේ. එතකොට වෙන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. එක්කෝ ඇල්ෆා ග්ලොබියුලින් ඇග්‍රීගේට් වෙනවා. ඊට පස්සේ එක්කෝ ඇල්ෆා එක ඇග්‍රීගේට් වෙනවා. එහෙම නැත්නම් ගාමා ග්ලොබියුලින් දෙකක් හැදිලා ඇල්ෆා දෙකයි ගාමා දෙකයි වෙනවා. ඇල්ෆා දෙකයි ගාමා දෙකයි කියලා කියන්නේ ෆීටල් හිමොග්ලොබින්. ඊඩලියම්. එතකොට මොකද්ද වෙන්නේ?
ෆීටල් හිමොග්ලොබින් තමයි හැදෙන්නේ. ඔව්. ඒතකොට ඒක ඇෆිනිටි එක මොකද වෙන්නේ? ඔක්සිජන් ඇෆිනිටි එක වැඩි ඒකේ. ඔව්. මේ එතකොට මේ ටිෂු වලදී ගිහිල්ලා ඒක ඩිසෝසියේට් වෙන්න බැරි වෙලා හයිපොක්සියා එකක් වෙන්න පුළුවන් ටිෂුස් වල. හයිපොක්සියා එකක් වෙනවා. හරි. ඊට පස්සේ බීටා ග්ලෝබියුලින් චේන් එක අවුලක් ගියාම ඇග්‍රිගේට් වෙන්න පුළුවන්. ඇග්‍රිගේට් වෙනවා. ඊට පස්සේ ඇග්‍රිගේට් වුණාම ඊට පස්සේ ඇල්ගේට් වෙනම සෙන් හැදෙන හිමොග්ලොබින් එක නෝමල් එකක් නෙමෙයිනේ. ඩිෆෙක්ටිව් එකක් නේ. ඒක මොකද්ද වෙන්නේ? එකක් ඩිෆෙක්ටිව් හිමොග්ලොබින් තියෙන්නේ. ඩිෆෙක්ටිව් හිමොග්ලොබින් තියෙන නිසා උඩ ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරගන්න බෑ එකක්. අනිත් එක හිමොග්ලොබින් RBC එක ඩිෆෙක්ටිව් නේ. ඩිෆෙක්ටිව් RBC එක බෝන් මැරෝ එක ඇතුළෙම කඩලා දානවා එකක්. අනිත් එක එළියට දාපු හිමොලයිසිස් එකක් යනවා. හිමොලයිසිස් එකක් වෙනවා. ස්ප්‍රීන් එකට යනවා. ස්ප්‍රීන් එකට ගිහලා කඩලා දානවා. ඊට පස්සේ හයිපර්ස්පිරේෂන් එකක් ඇවිල්ලා ස්ප්‍රීන් එකලයක් එන්න පුළුවන්. ඔව්. හරි. ඊට පස්සේ ලිවර් එකටත් ඒක ඇප්ලයි කරනවා. ලිවර් එකේදී ගිහලා කැඩෙනවා. මොකද කියන්නේ? එක්සන්නේ ලිවර් එකේදී සාමාන්‍ය ලිවර් එකේ වෙන්නේ නෑ. අර ලිවර් එකේදී කඩනවා. ලිවර් එකත් කරලා ලිවර් එක ලිවලා ලිවර් එකත් එන්ලාජ් එන්ලාර්ජ්ලා ඒක හෙපටොමෙගලියක් එනවා. හෙපටොමෙගලියක් එනවා. ස්පීනොමෙගලියක් එනවා. හරි. ඊට පස්සේ කොමාරි වෙන්නේ එක්සසිව් හිමොලයිසිස් එක. එතන දැන් ටික කියන්නේ. හිමොලයිසිස් එක නම් පස්සේ මොකද වෙන්නේ? බිල්ඩුබින් වැඩි වෙනවා. ඊට පස්සේ ජෝන්ඩිස් එන්න පුළුවන්. වයිට් අපෙන්ඩියෝ වෙන්න එන්න පුළුවන්. මොකද කොලෙස්ටරෝල් ස්ටෝන් වල ටයිටිස් වගේ වෙලා. ඊට පස්සේ ඩාර්ක් කලර් යූරි ඩාර්ක් ටී කලර් යූරි වෙන්න පුළුවන්. ජෝන්ඩිස් කියන්නේ yellowish discoloration of the skin and mucous membrane. ඒ ටික වෙන්න පුළුවන්. ඒක එන්නේ හිමොලයිසිස් එකත් එක්ක ජෝන්ඩිස් ආව. හරි. ඊට පස්සේ දැන් හිමොලයිසිස් එක උනා RBC අඩුයි ඩිෆෙක්ටිව් හිමොග්ලොබින් තියෙන්නේ අන්තිමට ඇනීමියා එකක් වෙනවා. ඇනීමියා එක නිසා හයිපොක්සියා එකක් වෙනවා. එතන ඉඳන් ගියාම දැන් ටිෂු හයිපොක්සියා එක දෙපැත්තෙන්ම ආවනේ. ටිෂු හයිපොක්සියා එකේදී ඉඳන් ඉතුරුට කියන්නේ ටිෂු හයිපොක්සියා වුණාම කිඩ්නි එක බලනවා. කිඩ්නි එකෙන් ඩිටෙක්ට් කරනවා. මොකද්ද හයිපොක්සියා ඉන්ඩියුසිබල් ෆැක්ටර්. ෆැක්ටර් එක. ඊට පස්සේ ඒකේ ත්‍රිබෝඩින් සික්‍රේෂන් එක වැඩි කරනවා. ත්‍රිබෝඩින් සික්‍රේෂන් වැඩි කරාම RBC හදන එක වැඩි වෙනවා බෝන් මැරෝ එකේ. බෝන් මැරෝ එකේ සහ තව ස්පීන් එකෙනුයි ලිවර් එකේ හදන එක වැඩි කරනවා. එතකොට ස්පීන් එකේ හෙපට මේක තව වැඩි වෙනවා. ඊට පස්සේ බෝන් මැරෝ එකේ වැඩි වෙලා බෝන් මැරෝ එන්ලාර්ජ්මන්ට් වෙනවා. බෝන් මැරෝ එන්ලාර්ජ් වුණාම ඊට පස්සේ ඒක වදින අස්සිය වල කොට ඊට පස්සේ ඒතර අස්සිය වල ඒක අවුල යන්න පුළුවන්. ඩිෆෝමිටිස්. ඊට පස්සේ ඒකේ ඩිෆෙක්ට්ස් ටිකක් තියෙනවා ෆ්‍රන්ටල් බෝසි ස්කල් එක බෝස් වෙනවා. සයිකෝමැටික් සයිකෝමැටික් බෝන් එක හයිපර්ට්‍රොෆි වෙනවා. මැක්සිලා එක හයිපර්ට්‍රොෆි වෙනවා. නේසල් බ්‍රිජ් එක ડિප්‍රෙස් වෙනවා. පෙරිઓබිටල් ස්වෙලිං එක වෙනවා. දත් ඉස්සරහා තියෙන දත් මොකද අපර් ටීත් එක්ස්පෝස් වෙනවා. එක්ස්පෝස් වෙන්න පුළුවන්. ඒ ටික වෙනවා එතන. හරිනේ. ඊට පස්සේ ඊට අමතරව ගවුට් වෙනවා. ෆෝලේට් ඩෙෆිෂියන්සි එකක් එන්න පුළුවන්. ගවුට් වෙනවා ෆෝලේට් ඩෙෆිෂියන්සි එකක් එන්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ තැලසීමියා එක දැන් ජෙනටික් නේ මම පොඩි කාලේ වෙන්න පුළුවන්. පොඩි කාලේ ආවොත් මොකද වෙන්නේ උඩ? ඉදිරි ටික කියන්කො ඇනීමියා වල ෆීචර්ස් ටික ඇනීමියා වල ෆීචර්ස් ටික. SOB fatigability පැලෝ ටයිකාඩියා පැලෝ ඒ ටික එන්න පුළුවන්. හරි. ඊට පස්සේ පොඩි කාලේ ආවොත් මොකද? පොඩි කාලේ ආවොත් එහෙම පතනින් පටන් ගන්න. ඇනීමියා උඩ SOB නේ. හුස්ම ගන්න අමාරු. SOB විතරට ස්පීඩ් ගන්න අමාරු නේ කෙනෙකුට. ඔව්. ඊට පස්සේ මොකද ඇනීමියක් තියෙනවා ඊට පස්සේ නියුට්‍රිෂන් ඩිෆිෂන්සි එකලා failure to drive එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ development delays weight gain එක අඩු වෙනවා. failure to drive ඒවා එන්න පුළුවන්. ඊට පස්සේ මේකට ට්‍රීට් කරන්න අයන් නෙමෙයි මේ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එක කරාම පස්සේ රිපීටඩ්ලි මොකද වෙන්නේ? රිපීටඩ් කරාම මොකද ෆෙරස් එනවනේ බ්ලඩ් එක ඊට පස්සේ අයර්න් ඕවර්ලෝඩ් එකක් එනවා. අයර්න් ඕවර්ලෝඩ් එක ඇවිල්ලා හිමොක්‍රොමැටෝසිස් වෙන්න පුළුවන් මේකේ. ඊට පස්සේ heart එකේ ඇතිවෙන අරිත්මියාස් කාඩියෝමයොපති එන්න පුළුවන්. එන්න පුළුවන්.
විවේකේ ඊට පස්සේ විවේකේ දැන් බත්ලා සිරෝසිස් එන්න උගා. ඒක සිරෝසිස් වෙනවා. හරිනේ. ඔය ටික තමයි තියෙන්නේ ඒකේ. තැලසීමියාවේ. මේ විදිහට අර වර්කවුට් කරලා මතක තියාගත්තා නම් හරියි. නැත්තම් බයන්නේ ඔක දැන් ඒක ෆ්ලෝ එකක් උඹට තේරෙනවා. ඒක පාඩම් කරන්න ගියා නම් බං උඹ වෙන වෙනම මතක තියාගන්න මේක වෙනවා මේක වෙනවා මේක වෙනවා. ඒක නේම ඒක මතක මේක ෆ්ලෝ එකකට හදාගත්තාන් පස්සේ උඹට ඒක මතක තියාගන්න පුළුවන්. දැන් උඹට මේකෙන් මේ දන්න පුළුවන් බං මොනවද කරන්න ඕනේ ඉන්වෙස්ටිගේෂන් ටික කියලාත් බං. හරි. දැන් උඹට තේරෙනවනේ. මේ මෙතන HPLC කියලා කියන්නේ බං high performance liquid chromatography. ඒකෙන් කරන්නේ බං මේ quantification එක. hemoglobin HbF කීයක් තියෙනවද? HbA2 කොච්චර තියෙනවද? HbA කොච්චර තියෙනවද කියන එක තමයි බලන්නේ. එතකොට HPLC එක කරයින් පස්සේ අපිට තේරෙන්න බං HbF වැඩි කියලා. මෙතන HbF හැදුණානේ. එතකොට HPLC එක කරලා බලන්නේ අපි ඒක. හරිද? ඊට පස්සේ උඹට තේරෙනවා දැන් මෙතන RBC අඩු වෙන්න බෑ. ඒක full blood count එක කරාම RBC අඩු වෙනවා hemoglobin අඩු වෙනවා. හරි. එතකොට hemoglobin electrophoresis එක කරොත් මොකද වෙන්නේ? වෙනසක් තේරෙනවනේ. බීටා එක අඩුයි කියලා තේරෙනවා. ගැමත් තියෙනවා. ගැම තියෙන්න ඕනේ නැති එකක් නේ. ඒක තියෙනවා. ඒක නිසා hemoglobin electrophoresis එක. ඊට පස්සේ bilirubin එක බැලුවොත් serum මොකද වෙන්නේ? serum bilirubin වැඩි. ඊට පස්සේ blood film එකක් බැලුවොත් මොන වගේද පේන්නේ? blood picture එක. මේක මචං අරක වගේ නේ. iron deficiency එක. hypochromic microcytic anemia තමයි. hypochromic microcytic anemia. ස්පෙસિෆික් සෙල්ස් මොනවත් එහෙම කියලා නැහැ නේ. නෑ බා. ඒකේ කොහොමද ඒක කියන්නේ අර මේ සෙල්ස් වල රේන්ජ් එකක් තියෙනවා කියලා කියන size and shape වල රේන්ජ් එකක් තියෙනවා. කොහොම හරි පොදු එකක් තමයි hypochromic microcytic. ඒක මේ TIBC තමයි normal නේද? මේකේ TIBC එක නෝ. normal. මේක ගත්තාම TIBC වැඩි. iron deficiency. ඒකේ ඉඳන් ඒක හරි. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ හරිනේ. ඊගාවට මේ අර මූණේ මචං අර පියපු ෆීචර්ස් ටික ආවම පස්සේ අපි එකට කියනවා chipmunk faces කියලා. chipmunk face appearance කියලා කියනවා. ඒක x-ray එකක් ගත්තාම පස්සේ skull x-ray එකේ hair හරි. ඒකට කියන්නේ hair on end appearance. hair on end appearance එහෙම නැත්නම් crew cut appearance කියලා කියනවා. හරි. ඒක තියෙනවා. ඊට පස්සේ ඒක හරි. chromatosis නිසා arrhythmia එන්න පුළුවන්, pericarditis එන්න පුළුවන්, cirrhosis එන්න පුළුවන්, hypothyroidism එන්න පුළුවන්, diabetic mellitus එන්න පුළුවන්. ඒ වෙලාව hemochromatosis නිසා එන්න පුළුවන් ඒවා. liver function එක අඩු වෙන්න පුළුවන් නේ බං. liver එකේ hemochromatosis උනොත් ඒ නිසා LFT එකක් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ growth deformity එන්න පුළුවන් කියලා කියනවා. අර මේ failure to thrive එන්න පුළුවන් කියවනේ. ඒ ටික හරි. ඒක. ඊට පස්සේ මචං diagnostic ටික අර parameters ටික ගැන කතා කරමු. parameters ගත්තයින් පස්සේ full blood count එකක් කරනවා. full blood count එකේ තියෙන්නේ මොනවාද? hemoglobin අඩුයි, MCV අඩුයි. අංගොලි microcytic නෙන්නේ. MCV අඩුයි, red cell distribution width එක වැඩි. iron deficiency එකේ මොකද උනේ? ඒකෙත් වැඩි වෙනවනේ. red cell distribution width එක වැඩි. ඒක තමයි අර කිව්වේ හැදෙන්නේ එක එක විදියව කියලා abnormal morphology එකක් තියෙන නිසා range එක වැඩි. ඊට පස්සේ මම blood film එක ගත්තාන් පස්සේ microcytic hypochromic anemia එකක් තියෙනවා. විශේෂ ශරීර වර්ගයක් තියෙනවා නම් target cell කියලා. target cell. ඒකට bullseye appearance කියලා කියනවා. bullseye එකක් කියලා කියන්නේ රවුමයි මැද මේකයිනේ. target cell target tag එක කියන්නේ target එකේ තියෙනවා අර අපි වෙඩි තියෙන එකේ තියෙන සුදු පාට එකයි මැද කළු කොටුවයි නේ ඔගේ target cell. ඒක ඊට පස්සේ lab test කරාම serum iron වැඩි මචං. ඒ serum iron වැඩි වෙන්නේ iron overload එකකින් iron overload එකයි red cell කොමත් hemolyze වෙද්දී ඔව් දැන් මුගේ කොහොමද බා iron deficiency එක කියන iron dietary intake කියවලක්වත් එහෙම තන්දරයක් නැහැ නේ. මේක තියෙන්නේ කො hemolysis නිසා serum iron වැඩි වෙනවා. එහෙම නැත්නම් iron overload නිසා serum iron වැඩි වෙනවා. ඊගාට transferrin වල අවුලක් නැහැ. හරිද? transferrin normal low increase. serum ferritin iron deficiency anemia එකේදී මොකද උනේ? ඒකේ අඩුවන්නේ මේකේ වැඩි. serum ferritin වැඩි. ඊට පස්සේ saturation level එක වැඩි. හරිනේ iron වැඩි කියන්නේ ඉතින් එතනින් එහාට iron deficiency anemia එකේ සම්පූර්ණ වෙනස් නෙමෙයි. iron වැඩි, total iron binding capacity එක අඩුයි මේකේ, අරගේ වැඩි. අරගේ අපි ඒකත් එක්ක සම්බන්ධ කරමු. iron deficiency anemia එකේ total iron අඩුයි. මේකේ වැඩි.
ඊට පස්සේ ෆෙරිටින් අයන් එකේ අඩුයි. මේකේ වැඩි. අයන් එකේ අයන් ඩෙෆිෂන්සි ඇනීමියාකේදී TIBC එක වැඩි. මේකේ අඩුයි. අයන් ඩෙෆිෂන්සි ඇනීමියාකේදී සැචුරේෂන් එක අයන් සැචුරේෂන් එක අයන් එකේ අයන් අඩු වෙනවා සැචුරේෂන් එක අඩු වෙන්නේ කොහොමද? අයන් එක අඩු නිසා සැචුරේෂන් අඩුයි. මේකේ සැචුරේෂන් වැඩි. හරිනේ. ඔය ටික තමයි තියෙන වෙනස්කම් ටික. ඊගාවට ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එක ඇවිල්ලා හිමොග්ලොබින් ඉලෙක්ට්‍රොෆොරේසිස් එක. ඒකේ අපිට පෙන්නනවා HbA අඩුයි. HbA නේ තියෙන්න ඕනේ. HbA අඩුයි. HbF and HbA2 වැඩි. කියන්නේ අපි තියන්න ඕනේ නැති ඒවා තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒක තමයි ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එක. මේකේ තැලසීමියා වල හිමොග්ලොබින් ඉලෙක්ට්‍රොෆොරේසිස් එක අපි ඉස්සර කතා කරේ මොකද? මේ GCP ඩෙෆිෂන්සි වල මොකද්ද ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එක? එන්සයිම් එක. හරිනේ. ඒක තමයි පැරාමීටර්ස් ටික. ඊගාවට ට්‍රීට්මන්ට් තියෙන්නේ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකේදී රිපීටඩ් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න ඕනේ. ඒකේදී අයන් ඕවර්ලෝඩ් එක නතර කරන්න ඊලේෂන් තෙරපි දෙන්න ඕනේ. අයන් කීලේටිං ඒජන්ට් එක විදිහට ඩිෆියුරොක්සින්. මම කියන්නේ ඩිෆියුරොක්සින් තමයි දෙන්නේ අයන් කීලේටිං ඒජන්ට් එක විදිහට. ස්ප්ලීනෙක්ටොමියක් කරන්න ඕනේ RBC ඩිස්ට්‍රක්ෂන් එක අඩු කරන්න. මොකද ඒක හයිපර්ස්ප්ලීනිසම් වෙන නිසා මේ RBC බ්‍රේක්ඩවුන් එක වැඩි. ඒක තමයි මැනේජ්මන්ට් එකට තියෙන්නේ. හරි නේද? තැලසීමියා කේස් එක. අවුලක් නැහැ. මැනේජ්මන්ට් එකත් අපි අහන්න ඕනේ. එච්චර නෑ ඉතින්. බයදාර පොඩ්ඩක් කාලෙ දෙන්න ප්‍රශ්නේ. හරි. ඊගාවට ඇල්ෆා තැලසීමියා වලට යන්න මචං මේ ඇල්ෆා තැලසීමියා මචං දැන් මේක ගැන කතා කරාම මොකද ඇල්ෆා තැලසීමියාගේ ඒකම තමයි යන්නේ. හරි. ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ බං අර ටිකම තමයි. වෙන පටන් ගන්න හැටි තමයි වෙනස වෙන්නේ. හරි. එතකොට ඇල්ෆා තැලසීමියා ගත්තයින් පස්සේ ඇල්ෆා තැලසීමියා වල තියෙන අර බීටා තැලසීමියාගේ බීටා හදන එක අඩු උනේ ඇල්ෆා තැලසීමියා වල ඇල්ෆා හදන එක තමයි අවුල. හරි. එතකොට ඇල්ෆා ග්ලොබියුලින් හදන එක අවුලක් යනවා. එතකොට බීටා චේන් එක තමයි වැඩි. හරිද? එතකොට දැන් අර විශ්වල කිව්වේ ඇල්ෆා චේන් ඇග්‍රිගේට් වෙන්න පුළුවන් කියලා. ඒකේ ඒ වගේ මේකේ බීටා චේන් ඇග්‍රිගේට් වෙන්න පුළුවන්. හරි. එතකොට හිමොග්ලොබින් සින්තසිස් එක අඩුයි. ඒක නිසා ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරොත් RBC අඩුයි, හිමොග්ලොබින් අඩුයි. එතකොට ඇනීමියා එනවා. ඒ ඇනීමියා වල ෆීචර්ස් ටික එනවා. හරිනේ ආයි කියන්න ඕනේ නැහැ ඇනීමියා වල ෆීචර්ස් ටික එනවා. ඊට පස්සේ මචං මේකේ වෙන්න පුළුවන් මචං දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි HbH disease කියලා කියන එක. HbH disease වෙන්න පුළුවන්, HB BART වෙන්න පුළුවන්. HB BART වලට තමයි කියන්නේ හයිඩ්‍රොක්ස්පීඩාලිස් කියලා. හරිද? දැන් හයිඩ්‍රොක්ස්පීඩාලිස් එන හැටි මම කියන්නම්. ෆීටස් කාලේ ඇල්ෆා 2යි ෆීටල් හිමොග්ලොබින් එකේ තියෙන ඇල්ෆා 2යි ගැමා 2යිනේ. මේ ගැමානේ. ගැමානේ ඇල්ෆා 2 ගැමා 2යිනේ. එතකොට ගැමා දැන් ඇල්ෆා 2 ගැමා 2 තියෙද්දි ඇල්ෆා හදන එක සම්පූර්ණයෙන් නතර වුණාම ගැමානේ ගන් තියෙන්නේ. ඒක ගැමා මොකද වෙන්නේ? අර ඉස්සල්ලා එකේ කිව්වේ බීටා අඩු වුණාම ඇල්ෆා ඇග්‍රිගේට් වුණා කියලා. ඒකේ ගැමා තමයි ඇග්‍රිගේට් වෙන්නේ. ඒකට ගැමා හතරක් කරනවා. දැන් මතක් කරවන් අර බීටා තැලසීමියාගේ අපි කතා කරේ. බීටා නැති වුණායින් පස්සේ ඇල්ෆා 2යි ගැමා 2යි හැදුනම කොච්චර අරකට වැඩි ඇෆිනිටි එකක් වැඩි වුණාද කියලා හිතන්න. නේ? එතකොට ඇෆිනිටි එක වැඩි වුණා නම් මෙතන ගැමාම හතරක් තියෙද්දි ඇෆිනිටි එක කොච්චර වැඩි වෙනවද? අර දැන් මේ ෆීටස් එක නිසා තමයි මේක වෙන්නේ. හරි දැන් ෆීටස් එකේ නිසා උගේ ඇල්ෆා 2යි ගැමා 2යි තියෙන්නේ. දැන් ඇල්ෆා හදන එකේ අවුලක් ගිහිලා තියෙනවා. ඒතර ගැමා හතරක් එනවා. ඒතර ගැමා හතරක් ඇදුනයින් පස්සේ වෙන්නේ දැන් ඒකට කියන්නේ අපි HB BART කියලා. හිමොග්ලොබින් BART කියලා තමයි කියන්නේ මේ ගැමා හතරක් ඇදෙන එකට. ඒතර මේකට මම දැන් කියන්නේ සුපර් ඇෆිනිටි එකක් තියෙන ඔක්සිජන් වලට. ඇෆිනිටි එක සුපර්. ඇෆිනිටි එකක් තියෙනවා. ඒක normal RBC එකක් වගේ 100 times. normal RBC එක වගේ 100 ගුණයක ඇෆිනිටි එකක් තියෙනවා. එතකොට මේක ටිෂු එකට ගියම ටිෂු එකේ ඔක්සිජන් රිලීස් කරයිද? නෑ නේද? ඒතකොට ටිෂු එකේ ඔක්සිජන් රිලීස් කරන්නේ නැහැ. එතකොට කෙලිම සිවියර් ටිෂු හයිපොක්සියා එකක් එනවා ෆීටස් එකේ. එතකොට වෙන්නේ බං ටිෂු එකේ සිවියර් හයිපොක්සියා එකක් ආව කියන්නේ ටිෂු එකේ හાર્ට් එක දිනන්නේ ස්ට්‍රෙස්. මේ ෆීටස් එකේ ටිෂු හයිපොක්සියා එකක් ආවම ෆීටස් එකේ හાર્ට් එක දිනන්නේ. ඔය හાર્ට් එක මචං ඒක කම්පන්සේට් කරන්න කාඩියක් අවුට්පුට් එක පුළුවන් තරම් වැඩි කරන්න බලනවා. ඒතර හයි අවුට්පුට් කාඩියක් ෆේලියර් එකක් එනවා. කාඩියක් අවුට්පුට් එක වැඩි කරන්න හදනවා. ඒක නිසා හાર્ට් ෆේලියර් එකක් එනවා. ඒකට කියනවා හයි අවුට්පුට් කාඩියක් ෆේලියර් කියලා. හයි අවුට්පුට් කාඩියක් ෆේලියර් එකක් එනවා. හෙපඩෝස්පිගම එකක් එනවා. මේක වෙන්නේ ෆීටස් එකේ. හරිද? එතකොට මොකද වෙන්නේ ෆීටස් එක ෆ්ලුයිඩ් ෆිල් වෙලා ෆීටස් එක එන්නලා තියෙනවා. මොකද හાર્ට් ෆේලියර් එකක් තියෙනවා. හෙපඩෝමෙගලියක් තියෙනවා. ස්පිනෝමෙගලියක් තියෙනවා. ඒතර ෆීටස් එකේ ඉඩියම් එකක් එනවා.
ඒක නිසා ඒකට තමයි කියන්නේ අපි හයිඩ්‍රොස්පීඩාලිස් කියලා. ඒතකොට හයිඩ්‍රොස්පීඩාලිස් එකට මචං අපි ට්‍රීට් කරේ නැත්තම් එහෙම ඒක අඳුරගෙන ඉස්සෙල්ලා ට්‍රීට් කරේ නැත්තම් එහෙම අනිවාර්යෙන් මැරෙනවා. ට්‍රීට් කරත් මේක ඉතින් ගොඩ ගන්න අමාරුයි. මොකද මේක ඇෆිනිටි එක එන්න ඩවුන් වෙනවා. මම කියන බ්ලඩ් එක නේද. ෆීටස් එකට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් නැත්තම කරන්නේ. හරිද? ඒක ට්‍රීට් කරේ නැත්තම් එහෙම කෙලින්ම මැරලා යනවා. ඔක තමයි හයිඩ්‍රොස්පීඩාලිස් කියන කේස් එක තියෙන්නේ. හරි. එතකොට ඒක හරි. එතකොට ඒක එතන ඒක හයිඩ්‍රොස්පීඩාලිස් කේස් එක. ඊට පස්සේ එහෙම නොවුනොත් එතනින් එහාට අර ටික අර විදිහම තමයි මචං ඇප්ලයි වෙන්නේ. හරි. එතකොට හයිපොක්සියා එකක් එනවා. මොකද හදන හිමොග්ලොබින් එක ඩිෆෙක්ටිව් ඇල්ෆා නැහැ බීටා තමයි වැඩි. ඒක නිසා හයිපොක්සියා එකක් එනවා. හයිපොක්සියාවෙන් පස්සේ මොකද වෙන්නේ? මේ ෆීටස් එක බ්ලඩ් සප්ලයි කඩු නිසා අර කතන්දර ටික එනවා. මෙතන කියපු ටික. ඊට පස්සේ හાર્ට් ෆේලියර් එනවා. ඕගන් මොකද ඕගන් ජෙනසිස් එක ඩෙවලොප් මෙතන කියන්නේ සම්පූර්ණයෙන්ම හાર્ට් මේකට ෆීටස් එකට බලපාන්නේ හරි. ඒතකොට ෆීටස් එකට බලපාන්නේ මේ විදිහට මොකද්ද ෆීටස් එකට මේමයි. මොකක්ද දන්නවද? මේ දැන් ෆීටස් එක හයිපොක්සික් වුණාම දැන් ෆීටස් එකට හරියට දැන් මෙතන ෆීටස් එක ඇතුලේ හයිපොක්සික් නේ. ඒක නිසා මචං ඒක කම්පන්සේට් කරන්න අම්මගේ කියන්නේ අම්මගෙන් ප්ලැසෙන්ටා එකට බ්ලඩ් සප්ලයි එක පුළුවන් තරම් වැඩි කරනවා. ඒක නිසා මොකද වෙන්නේ? ප්ලැසෙන්ටා එකට බ්ලඩ් සප්ලයි කියන්නේ ෆීටස් එකට බ්ලඩ් සප්ලයි එක වැඩි කරන්න ප්ලැසෙන්ටා එකට බ්ලඩ් සප්ලයි එක වැඩි කරනවා. ඒතකොට ප්ලැසෙන්ටා එක එන්ලාර්ජ් වෙනවා. ප්ලැසෙන්ටා එක එන්ලාර්ජ් වෙනන් පස්සේ මොකද වෙන්නේ? ප්‍රී එක්ලැම්සියා. ප්‍රී එක්ලැම්සියා කියන්නේ අම්මගේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හයිපර්ටෙන්ෂන්, හිමොරේජ් එකක් වෙන්න පුළුවන් ප්ලැසෙන්ටා එක ගැලවිලා ගිහලා ප්‍රෙෂර් එක වැඩි වෙලා. ඊට පස්සේ ඒවා වෙන්න පුළුවන් මේ මැටර්නල් කම්ප්ලිකේෂන්. හරිද? ඊට පස්සේ ෆීටස් එක ගත්තොත් එහෙනම් ෆීටස් එකේ අර අපි කිව්වේ කය අවුට්පුට් කාඩියක් ෆේලියර් එකක් එන්න පුළුවන්. ඒකෙන් හાર્ට් එක එන්ලාර්ජ් වෙනවා. පෙරිකාඩියල් ෆ්ලුයිඩ් මේ එෆියුෂන් එකක් වෙනවා. ඉඩීමා, ඒසයිටිස්, ඊට පස්සේ හෙපටෝස්ප්ලිනොමෙගලි අරේමිය වෙනවා. ඒකෙන් ෆීටස් එකට ඩැමේජ් වෙනවා. ඊට පස්සේ මේ ඇනීමික් කන්ඩිෂන් එක නිසා ඕගොනොජෙනසිස් එකට අවුලක් වෙනවා. ෆීටස් එකේ ඩෙවලොප්මන්ට් එකට අවුල් වෙනවා. ඒකෙන් බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට අවුල් වෙනවා. මෝටර් ඩිෆෙක්ට්, කොග්නිටිව් ඩිෆෙක්ට් එන්න පුළුවන් ළමයා හම්බුනයින් පස්සේ. ඊට පස්සේ එක්ස්ට්‍රා මෙඩලරි හිමොපොයිසිස් එකක් වෙන්න පුළුවන්. එක්ස්ට්‍රා මෙඩලරි හිමොපොයිසිස් එක නේ අපි කතා කරන්නේ අරකි. මතකනේ ඉරිත්‍රොපොයිටින් වැඩි වෙලා හරිමේ. ඒකෙන් ලිවර් එන්ලාර්ජ්මන්ට් එන්න පුළුවන්. ස්පීන් එක එන්ලාර්ජ් වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් උඹට මේක දැන් ඇල්ෆා තැලසීමියා වලදී එතකොට අර වෙන්න පුළුවන්ද? අර අපි කිවි චිප්මන්ක් ෆේසිස් අරම පුළුවන්. අර ටිකම තමයි තියෙන්නේ. මම ඒකට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නේ අර HP බාට් කියන කේස් එක. HP බාට් කියලා කියන්නේ ෆීටස් එකේම ඇල්ෆා දෙකම හදන එක අවුලක් ගියන් පස්සේ දැන් බීටා නෙමෙයි තියෙන්නේ ගැමානේ. ගැමාම හතරක් යනවා. ගැමා හතරාවල සුපර් ඇෆිනිටි එකක් තියෙන ගැමා හතරාවම ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන්නෙම නැඩි. ඒ කියන්නේ ඩිසෝසියේට් වෙන්නෙම නැහැ. 100% ඇෆිනිටි එකක් තියෙනවා. එතකොට සිවියර් ටිෂු හයිපොක්සියා එකක් එනවා. ඒක සිවියර් ටිෂු හයිපොක්සියා එකත් එක්ක තමයි මේ ටික වෙන්නේ. එකක් ෆීටස් එකට බ්ලඩ් සප්ලයි එක අඩු වෙන නිසා අම්මගේ ඒක කම්පන්සේට් කරන්න හදනවා. ඒකෙදි මේ පර්සන්ට් එකට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එක බ්ලඩ් යවන එක වැඩි කරනවා. පර්සන්ට් එක එන්ලාර්ජ් වෙනවා. හයිපර්ටෙන්ෂන් එනවා අම්මගේ. ප්‍රී එක්ලැම්සියා එනවා. පර්සන්ට් එක ගැලවිලා හිමොරේජ් එන්න පුළුවන්. ඒ ටික. ඊට පස්සේ ෆීටස් එක ඇතුලේ ගත්තයින් පස්සේ අර ඉෂු හයිපොක්සියා එක නිසා ඒක කම්පන්සේට් කරන්න හાર્ට් එකේ කාඩියක් අවුට්පුට් එක වැඩි කරනවා. හයි කාඩියක් අවුට්පුට් හાર્ට් ෆේලියර් එකක් එනවා. පෙරිකාඩියල් එෆියුෂන් එන්න පුළුවන්. ඊට පස්සේ හෙපටෝස්ප්ලිනොමෙගලි එන්න පුළුවන්. මේ ඒක ඒසයිටිස් එන්න පුළුවන්. ප්ලූරල් එෆියුෂන් එන්න පුළුවන්. ඒ ටික එන්න පුළුවන් මේ. ඊට පස්සේ ඕගොනොජෙනසිස් එකට බලපාන්න පුළුවන්. සරලයි නේ. ඕගොනොජෙනසිස් එකට ඔක්සිජන් ඕනේ. ඔක්සිජන් සප්ලිමන්ට් එක නැහනේ. ඒතර ඕගොනොජෙනසිස් එක හරියට වෙන්නේ නැහැ. ඩෙවලොප්මන්ටල් එක අවුල් වෙනවා. බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක අවුල් ගියන් පස්සේ මෝටර් මේ ඩිෆෙක්ට්, කොග්නිටිව් ඩිෆෙක්ට් එනවා. ඊට පස්සේ එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක වැඩි වෙනවා හයිපොක්සියා එක නිසා. ඒකෙන් එක්ස්ට්‍රා මෙඩලරි හිමොපොයිසිස් එකක් එනවා. මේ ලිවර් එන්ලාර්ජ්මන්ට් වෙනවා, ස්ප්ලීන් එන්ලාර්ජ්මන්ට් වෙනවා. හරිනේ? ඒක තමයි මචං මේකේ තියෙන කතන්දරේ තැලසීමියා, ඇල්ෆා තැලසීමියා වල. ඒ ඔය කිව්වේ HB බාට්. හරිද? දැන් උඹ අපිට මේ වීඩ තැලසීමියා එක අවුලන්නේ ඒකම තමයි. ඒකම ඇප්ලයි වෙන්නේ මෙතන ඊට වඩා ලොකු වෙනසක් නැහැ. ඇල්ෆා බීටා වෙනස තමයි තියෙන්නේ. ඒකයි අර HB බාට් කියන එකයි මේ HBH disease කියන එකයි මතක තියාගන්න. HBH එකේ කියන්නේ මචං මේ ඇල්ෆා ග්ලොබින් එකේ ඩිෆෙක්ට් එක තියෙන්නේ. දැන් මේක මචං ෆීටස් එකේ නෙමෙයි. දැන් මේ කියන්නේ හම්බුනේ පස්සේ වෙන වැඩි.
එතකොට වෙන්නේ බං ඇල්ෆා දෙකේ අවුල නිසා දැන් කලින් උනේ ඩෙල්ටා ගැමා හතරන්නේ. මෙතන වෙන්නේ බීටා හතරක් තියෙනවා. හරි HB HDCs කියලා කියන්නේ බීටා හතරක්. ඒතර HB H කියලා කියන්නේ බීටා හතරක් තියෙනවා. HB බාට් කියලා දුන්නොත් ගැමා හතරක්. ඒතර HB බාට් ඒක මේක ඩෙල්ටා එකේ. අරක ෆීඩර්ස් එකේ. එතකොට උඹට HB බාට් කියලා කියපුවම උඹට මතක් වෙනවනේ ගැමා හතරක්. ඒතර ෆීඩර්ස් එක තමයි මේක සෙට් වෙන්නේ. එතන ඉඳන් උඹ අර වර්ක්අවුට් එක ඒ විදිහටම අරන් බලන්න. අරන් ගිහිල්ලා ෆීඩර්ස් එකට කොහොමද ඩැමේජ් එක වෙන්නේ කියන එක කියතපන්. දැන් අපේ ගංගාව ඕගොනජෙනසිස් එක ගැන අපිට කතා කරන්න බෑනේ. දැන් ඕගොන හැදිලා තියෙන්නේ අපි. ඒතර පොඩි කාගෙන දැන් ඕගොන ඩෙවලොප් වෙන්නේ. එතකොට ඌගේ බ්‍රේන් එක ඩෙවලොප් වෙන්නේ නැහැ. මොකද අර ඇනීමියා කන්ඩිෂන් එක නිසා ටිෂු හයිපොක්සියා එක නිසා ඉතින් බ්‍රේන් එක හරි ඩෙවලොප් වෙන්න ඔක්සිජන් සප්ලිමන්ට් නියුට්‍රිෂන් සප්ලිමන්ට් එකක් ඕනේ. ඒතකොට ඒක නැති නිසා බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක අවුල් වෙනවා. ඒක නිසා තමයි මොටර් ඩිෆෙක්ට් කොග්නිටිව් ඩිෆෙක්ට් එන්නේ. එතකොට ඒක අතන්දර ටික ඔලුවට එන්න ඕනේ HB බාට් එකේ. බාට් කියන හයිඩ්‍රෝස්පීඩාලිස්. ඊට පස්සේ මෙතනදී මේ කියන්නේ HB HDCs. HB HDCs එකේ දෙන්නේ බීටා 4. හරිනේ? ඒතකොට බීටා 4 ලැබෙනාන් පස්සේ ඒක අන්ස්ටේබල්. හරි? ඒ කියන්නේ අර කේ ඇල්ෆා බීටා තැලසීමියා වල ඇල්ෆා 4 දුන්නා වගේ දැන් මේක අන්ස්ටේබල්. අන්ස්ටේබල් නිසා මේක ඔක්සිඩයිස් වෙලා යනවා. මේ හිමොග්ලොබින් එක ඩීනේචර් වෙලා යනවා. ඒකෙන් හිමොග්ලොබින් ප්‍රෙසිපිටේට් වෙනවා RBC එකේ. සරලවම කිව්වොත් HBH කියන එක අන්ස්ටේබල්. ඒක නිසා හිමොලයිසිස් එකක් යනවා. හරිද? ඒකට හිමොලයිසිස් එක උනාන් පස්සේ එක්ස්ට්‍රා මෙඩලරි හිමොකොයිසිස් එකක් වෙන්න පුළුවන්. එක්ස්ට්‍රා කියන්නේ එක්ස්ට්‍රා මෙඩලරි ඔව් කියන්නේ ලිවර් එකේ ස්පීන් එකේ බෝන් මැරෝස් වල හිමොලයිසිස් එකක් වෙනවා. ඒක නිසා හිමොග්ලොබින් RBC ලෙවල් එක මොකදන්නේ? අඩුයි. හිමොග්ලොබින් ලෙවල් එක අඩුයි. ඇනීමියා, හයිපොක්සියා වලින් පස්සේ එක්ස්ට්‍රා මෙඩලරි මේ හිමොකොයිසිස් එකක් වෙනවා. ලිවර් එන්ලාර්ජ්මන්ට්, ස්පීන් එන්ලාර්ජ්මන්ට් වෙනවා. ඊට වගේම බෝන් මැරෝ එක්ස්පැන්ෂන් එක වෙනවා. බෝන් මැරෝ එක්ස්පැන්ෂන් නිසා අර චිප්මන්ක් ෆේසිස් ඒ ෆීචර්ස් එනවා. ඊට පස්සේ HBH එකේම දැන් ඇෆිනිටි එකත් වැඩි. HB බාට් එකේ නැතුණට HBH එකේ ඇෆිනිටි එක වැඩි. ඒක නිසා එතනින් හයිපොක්සියා එකක් එනවා. අර ටිකම තමයි. එතනින් එහාට ටිකම තමයි. එමුලයිසිස් එක නිසා බිලිරුබින් වැඩි වෙන එක එතනින් එහාට ජෝන්ඩිස් වරන්දරේ ඒක හැමම වෙනවා. ඊට පස්සේ හයිපොක්සියා එක නිසා එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක වැඩි වෙලා බෝන් මැරෝ එක්ස්පැන්ෂන් එක ලිවර් ස්පීන් එන්ලාර්ජ්මන්ට් එක ඒ ටික හැමම වෙනවා. ඊගාවට මේ හයිපොක්සියා එක නිසා කියන්නේ ඇනීමියා එක නිසා එන පැලෝ අරෝමියා ෆීචර්ස් ටික ඒ ටික හැමම වෙනවා. ඊගාවට ඔය ඒකත් හොඳට ටික එහෙම මේ විදිහම වෙනවා. ඒතකොට ඒ ටික හරියනව. එතකොට මේකට කරන ඉන්වෙස්ටිගේෂන් ටිකේ වෙනසක් නැහැ. අර ටිකම තමයි කරන්නේ. මොග්ලොබින් ඉලෙක්ට්‍රොෆෝරෙසිස් HLB මේ හයි පර්ෆෝමන්ස් ලික්විඩ් ක්‍රොමැටෝග්‍රැෆි එක ඊට පස්සේ බ්ලඩ් පික්චර් එක බ්ලඩ් පික්චර් එකත් වෙනසක් නැහැ. බ්ලඩ් පික්චර් එකත් තරකමයි. ඒක වෙනසකුත් නැහැ. ඊට පස්සේ අයන් ස්ටඩි කරොත් තරකමයි. මේක වෙනසකුත් නැහැ. මේ ටික ඒ ටිකමයි තියෙන්නේ. අර වෙනස තියෙන්නේ වෙනස්කම් ටික තියෙන්නේ අර ටික. ඇල්ෆා එකයි බීටා එකේ වෙනස තියෙනවා. ඇල්ෆා එකේ විශේෂයෙන් HBH එකයි HB බාට් කියන එකේ වෙනසම අඳුර ගන්නවා. HBH කියලා කියන්නේ බීටා 4ක්, HB බාට් කියලා කියන්නේ ගැමා 4ක්. පොඩි උනේ බාට් කියන්නේ පොඩි උනේ. බාට් කියන්නේ ඒ මතද. බාට් කියන්නේ ෆීඩර්ස් එකේ ඉන්නේ. මේ HBH කියලා කියන්නේ වැඩි වයසින් ඉන්නේ. ඒතකොට අර ෆීචර්ස් ටික ඔක්කොම එකට ඇප්ලයි කරනවා. හරිනේ? HBH මේ මොකද? තැලසීමියා දෙකේ ඔච්චරයි තියෙන්නේ. හරිනේ? මොනාරේ මම දන්න මට දැන් තේරෙනවා උඹට වැඩි වගේ. හරි. ගියාංගු. ඔව් මම මේක දෙනවා මම බලන්න. මේක මම දෙන්න අවුලක් නැහැ. ඉතින් නෑ ඒක තේරෙනවා. හරි අවුලක්. හරි. දැන් එතකොට red blood cells අවුල් වල තියෙන්නේ එතකොට තැලසීමියා එකයි. තැලසීමියාගේ මොකද කියන්නේ? ලියුකේමියා නෑ මම කියනවා. තැලසීමියා වල එකයි අපිට තියෙන්නේ බාට් HB බාට් එකයි. මේ ඇල්ෆා තැලසීමියා වල. දැන් මොකේ වල දිරුනේ? ඔව් මෙතන තියෙන්නේ අපිට මේන්ලි තුනයිනේ මෙතන තියෙන්නේ. ඇල්ෆා තැලසීමියා වල? ඔව්. ඇල්ෆා තැලසීමියා වල තියෙන්නේ HB බාට් එකයි HBH එකයි. H එකයි. බීටා තැලසීමියා වල බීටා තැලසීමියා නේද? ඒකේ මේජර් මයින් කියලා එකක් තියෙනවා. ඒකේ ලොකුවට මේජර් මයින් එකේ. ඒ තුන විතරයි. ඊට පස්සේ ඇනීමියා වල තියෙනවා iron deficiency, anemia chronic disease, megaloblastic anemia, hemolytic anemia වල තියෙනවා spherocytosis, G6PD deficiency, ඊට පස්සේ thalassemia එකයි sickle cell anemia. ඒ අතර තමයි ඉන්නේ මේ ඒතකොට අර කොටස් තුන යටතේ hemoglobin ප්‍රතිශතය තමයි thalassemia, sickle cell anemia විතරයි. membrane ප්‍රතිශතය
ස්පීරොසයිටෝසිස්, hereditary eleptocytosis, all cytosis. ඒක අර දෙක කතා කරන්නේ ස්පීරොසයිටෝසිස්. ඊට පස්සේ එන්සයිම් වලදී අර්ථ GCPD ඩෙෆිෂියන්සි එකයි පයිරුවේට් කයිනේස් එකයි තියෙනවා. පයිරුවේට් කයිනේස් එක කතා කරන්නේ නැහැ. GCPD තමයි. හරිනේ. මම කියනවා නිකන් ගිහිල්ලා මම ආන්සිලාරි කල්පනා කරපන්. අර ලිව්වා මේ මේක අයිඩෙන්ටිෆිකේෂන් එක අරගෙන මම විදිහට මම පොඩ්ඩක් ලියලා බලමු. උඹට මේ දෙන්න මේක බලන්න. මේක හරිනේ. ඊට පස්සේ අන්තිම එක තියෙන සිකල් සෙල් ඇනීමියා. සිකල් සෙල් ඇනීමියා එකකින් ඉවරයි. සිකල් සෙල් ඇනීමියා එකේ තියෙන්නේ මචං මේමයි. ඊගාවට මේකේ තියෙන්නේ හිමොග්ලොබින් වල මචං ඇබ්නෝමල් හිමොග්ලොබින් තියෙනවානේ. ඇබ්නෝමල් හිමොග්ලොබින් වර්ග තමයි HbS තියෙනවා, HbE තියෙනවා, HbC තියෙනවා, HbD තියෙනවා. මොම වර්ග ගොඩක් තියෙනවා ඇබ්නෝමල් හිමොග්ලොබින්. අපිට ඒව වැඩන්නේ අපිට තියෙන HbS. හරිද? ඒතකොට සිකල් සෙල් ඇනීමියා වලදී හැදෙන්න බං HbS තමයි හැදෙන්නේ. හරිද? ඒතකොට සිකල් සෙල් ඇනීමියා ඒතකොට එතනදිත් HbS කියපුවම උඹට මතක් වෙන්න ඕනේ HbA තියෙනවා, HbF තියෙනවා, HbA2 තියෙනවානේ. එතකොට ඒවා අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් HPLC එකෙනුයි hemoglobin electrophoresis එකෙනුයි මේකටත් එක දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක නිසා hemoglobin electrophoresis එක ඉන්වෙස්ටිගේෂන් එකක් විදිහට සිකල් සෙල් ඇනීමියා වලදී පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට බං වෙන්නේ අපේ හිමොග්ලොබින් හදන ජානේ අවුලක් ගිහලා මියුටේෂන් එකක් ගිහිල්ලා එකෙන් හැදෙනවා HbS කියන හිමොග්ලොබින් වර්ගය. හරිද? ඒතකොට සිකල් සෙල් ඇනීමියා තියෙන උන්ගේ තියෙන HbS කියන හිමොග්ලොබින් එක. එතකොට මචං මුන්ගේ තියෙන විශේෂත්වය තමයි HbS තිබ්බට ඒකෙන් මේ දැන් සිකල් සෙල් කියලා කියන්නේ RBC එක සිකල් ෂේප් නේ බං. දැගැත්තක් වගේ හැඩයනේ. ඒ වුණාට මේක හැමතිස්සෙම මෙහෙම තියෙන්නේ නැහැ. දැන් මම කියනවා උඹට සිකල් සෙල් ඇනීමියා තිබ්බ කියලා. උඹ හොඳට වෙන්ටිලේෂන් එක හොඳයි නම් උඹේ ඔක්සිජන් සැචුරේෂන් එක ලෙවල් හොඳයි නම් උඹේ RBC එක නෝමල් RBC එකක් වගේමයි තියෙන්නේ. කිසිම අවුලක් නැහැ. උඹේ ඔක්සිජන් සැචුරේෂන් එක අඩු වෙච්ච ගමන් වෙන්නේ අර ඔක්සිජන් සැචුරේෂන් එක අඩු වෙච්ච ගමන් අර HbS එක වෙනස් වෙනවා. HbS එක අවුල් වෙනවා. ඒකෙන් වෙන්නේ අර හිමොග්ලොබින් ප්‍රෙසිපිටේට් වෙලා අර එමේ වෙලා RBC එක සිකල් ෂේප් එකක් යනවා. RBC එක සිකල් ෂේප් එකක් වුණායින් පස්සේ බං අර මෙගලෝබ්ලාස්ටික් වල ඇනීමියා වල වුණා වගේ වැඩක් නෙමෙයි වෙන්නේ. මෙගලෝබ්ලාස්ටික් ඇනීමියා වල මොකද උනේ? ලොකු වුණා. ස්පීරොසයිටෝසිස් වල මොකද උනේ? ලොකු වුණා, ඉබිරුවා. මෙතන එහෙම නෙක නෙමෙයි වෙන්නේ. සිකල් ෂේප් නේ බං. මුන් ඇලෙන්න ගන්නවා. සිකල් සෙල් එක ස්ටිකි. උන් ගිහිල්ලා කැපිලරීස් වල ඇලෙන්න පටන් ගන්නවා. දැන් අර කියුනේ ස්පීරොසයිටෝසිස් එක කැපිලරි එක හරහා යද්දි රත් වුණානේ. මෙතන එන්නේ බං කැපිලරි වලින් යද්දි සිකල් සෙල් එක ඇලෙනවා. ඒ වගේ. තැන් තැන් වල රොඩු කණුව ගැලෙනවා වගේ ඇලෙනවා. එතකොට මොකද වෙන්නේ? හරියට මේ ත්‍රොම්බස් ෆෝමේෂන් එකක් වෙලා හරි මේ ක්ලොට් මොකද්ද? ඇතරොස්ක්ලෙරොටික් ප්ලැක් එකක් හරිය නිසා ඔබ්ස්ට්‍රක්ට් වුණා වගේ සිකල් සෙල් ගිහිල්ලා තැම්පත් වෙනවා කැපිලරි එකේ. එතකොට කැපිලරි එකේ එතනින් එහාට බ්ලඩ් යන්නේ නැහැ. එතකොට ඩවුන් ස්ට්‍රීම් එතනින් එහාට තියෙනකොට ඩවුන් ස්ට්‍රීම් ඉස්කීමියා එකක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඕක ස්ප්ලීන් එකේ වෙන්න පුළුවන්, බ්‍රේන් එකේ වෙන්න පුළුවන්, ලිවර් එකේ වෙන්න පුළුවන්, කකුලට යන වේසල් එක වෙන්න පුළුවන්, මේ බිග් ටෝ වලට යන කැපෙන්ඩ ආටරිස් වල වෙන්න පුළුවන්. ඕන තැනක වෙන්න පුළුවන්. වෙන තැන අනුව මොකද වෙන්නේ? ඩවුන් ස්ට්‍රීම් ඉස්කීමියා එකක් වෙනවා. ඉස්කීමියා එකක් වුණාම පස්සේ ඉස්කීමික් ඉන්ෆාර්ක්ෂන් නෙක්‍රොසිස් වෙනවා. හරි? එතකොට බ්‍රේන් එකේ වුණත් ස්ට්‍රෝක් අන්සභාගයට යනවා. ට්‍රාන්සියන්ට් ඉස්කීමික් ඇටැක් වෙන්න පුළුවන්. ඒවා. හાર્ට් එකේ වුණොත් MI. ස්පීන් එකේ වුණොත් ස්පීන් එක නෙක්‍රොසිස් වෙලා ස්පීන් එක අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ කකුලේ වගේ වුණොත් ඒවා DVT හරි ඔය DVT ඊට පස්සේ ඉස්කීමික් ලිම්බ් ඉස්කීමියා ඒක බිග් ටෝ එකේ වගේ වුණොත් එහෙම ගැන්ග්‍රීන් වෙලා අයින් කරනවා නෙක්‍රොසිස් වෙලා අයින් වෙනවා. ඒ වගේ මචං තන අණුව වෙනවා. ටෙස්ටිස් වල වුණොත් එහෙම ටෙස්ටිකියල ඇට්‍රොෆි වෙලා ඒක අයින් කරන්න වෙනවා. ඕනම පිනිස් එකේ වෙන්න බලන් ඒ වුණොත් ඒවයි. ඒක එහෙම තියෙනවා. මේ පද්ද මේක වෙන්නේ මේ බලපානවා. ඉම්පෝටන්ස් එකෙන් වෙන්න ප්‍රධාන හේතුවක් ඒ බලපාන හේතුව. ඒව වෙන්න පුළුවන්. ඒ දේවල්. එතකොට ඕක තමයි මචං සරලව සිකල් සෙල් ඇනීමියා කියලා කියන්නේ. සිකල් සෙල් ඇනීමියා එකේදී වෙන්නේ ගොඩක්ම සික්වෙස්ට්‍රේෂන් එක තමයි වෙන්නේ. හරි. එතකොට සිකල් සෙල් ඩිසීස් එකේ සික්වෙස්ට්‍රේෂන් වෙන්න පුළුවන් කැපිලරීස් වල. ඒකෙන් කැපිලරි ඔබ්ස්ට්‍රක්ට් වෙනවා, බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙනවා, ඒකෙන් ටිෂු හයිපොක්සියා එකක් එනවා, ට්‍රාන්සියන්ට් ඉස්කීමික් ඇටැක් වෙන්න පුළුවන්, ස්ටේබල් අන්ස්ටේබල් ඇන්ජයින වෙන්න පුළුවන්, ලෙග් අල්සර්ස් වෙන්න පුළුවන්, ගැන්ග්‍රීන් වෙන්න පුළුවන්, ස්ට්‍රෝක්, MI, සඩන් කාඩියක් ඩෙත් අරම වෙන්න පුළුවන්. ඊට පස්සේ නෙක්‍රොසිස් වෙන නිසා නෙක්‍රොසිස් වෙන්න පුළුවන්, ඇට්‍රොෆි වෙන්න පුළුවන් ටිෂු. හරිනේ. ඒ කිව්වනේ එන හැටි. ඊට පස්සේ
සිකල් ක්‍රයිසිස් කියලා එකක් කියනවා. සිකල් ක්‍රයිසිස් එකේ ඉතින් අර වැස්කියුලර් ඔක්ලූසිව් ක්‍රයිසිස් කියලා කියන්නේ ඔක්ලූසිව් කියන්නේ ඉතින් ඔබ්ස්ට්‍රක්ට් කරන එක නේ. එතකොට ඒකෙදි මචං පේන් එකක් එන්න පුළුවන්. ඒ පේන් එක එන්න පුළුවන් ඇබ්ඩොමිනල් පේන් එකක්, ලොන් බෝන් වල පේන් එකක්, හෑන්ඩ් ෆුට් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. ජොයින්ට් පේන් එකක් එන්න පුළුවන්. ඒතකොට මේවා තමයි ප්‍රසන්ටේෂන් එක. එතකොට දැන් ඔබට සිකල් සෙල් ඇනීමියා එකේ ප්‍රශ්නයක් දෙනකොට මේ විදිහට දෙන්න පුළුවන්. ඇබ්ඩොමිනල් පේන් එකක් එක්ක, ජොයින්ට් පේන් එකක් එක්ක හරි ලොන් බෝන් වල පේන් එකක් එක්ක පේෂන්ට් ප්‍රසන්ට් වෙනවා. මේ එහෙම කියලා මේ සිකල් සෙල් ඇනීමියා ගැන ප්‍රශ්නයක් අහනවා නම් ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් RBC එක ඇබ්නෝමල් එක. RBC එක ඇබ්නෝමල්. ඒතර ඔක්සිජන් සැචුරේෂන් එකේ අවුලක් එක්කත් RBC එක ඇබ්නෝමල්, හිමොග්ලොබින් ඇබ්නෝමල්. එතකොට එක්ස්ට්‍රා වැස්කියුලර් හිමොලයිසිස් එක වැඩි වෙනවා. අපි කතා කරන්නේ ඇබ්නෝමල් හිමොග්ලොබින්. නෝමල් හිමොග්ලොබින් නම් දවස් 120 කින් තමයි එක්ස්ට්‍රා වැස්කියුලර් හිමොලයිසිස් එක වෙන්නේ. දැන් මේක ඇබ්නෝමල් නිසා එක්ස්ට්‍රා වැස්කියුලර් හිමොලයිසිස් එකක් වෙනවා. එක්සසිව්. එතකොට ඇනීමියා වලින් ෆීචර්ස් ටික වෙනම වෙනවා. පැලෝ, SOB, ඩිසිනස්, ෆැටිගබිලිටි අරම ෆීචර්ස් ටික වෙනම වෙනවා. එතකොට ඒක ගැන කතා කරොත් එහෙනම් අපිට ඉන්වෙස්ටිගේෂන් කරන්න පුළුවන්. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන්න පුළුවන්. RBC අඩුයි, හිමොග්ලොබින් අඩුයි ඒවා මේවා. බ්ලඩ් ෆිල්ම් එකක් ගත්තාම පස්සේ සිකල් සෙල් අපිට බලා ගන්න පුළුවන් බ්ලඩ් පික්චර් එකේ. ඊට පස්සේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ එක්ස්ට්‍රා වැස්කුලර් හිමොලයිසිස් එක වෙනවනේ ස්ප්ලීන් එක ඕවර් ඇක්ටිව් වෙනවනේ. හයිපර්ස්ප්ලීනිසම් එකක් වෙනවනේ. එතකොට ට්‍රීට්මන්ට් එකක් විදිහට ස්පීනෙක්ටොමි කරලා අයින් කරන්න පුළුවන්. ස්පීනෙක්ටොමි එකක් කරනවා නම් ප්‍රී ස්පීනෙක්ටොමි and පෝස්ට් ස්පීනෙක්ටොමි ප්‍රොෆිලැක්සිස් දීලා ඒ ට්‍රීට්මන්ට් එකට යන්න ඕනේ. ඊට පස්සේ ඇනීමියා එක කරෙක්ට් කරන්න ඕනේ. ඇනීමියා එක කරෙක්ට් කරන්න පුළුවන් අපිට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක විදියට. ඊට පස්සේ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් කරනවා නම් අයන් කීලේෂන් තෙරපි වලට යන්න ඕනේ. පේන් එකක් තියෙනවා නම් පේන් කිලර්ස් දෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඉන්ෆෙක්ෂන් එක මොකද මේ වැස්කියුලර් මම තේරෙන්නේ නැහැ මේ පාවෝ ඉන්ෆෙක්ෂන් එකත් එක මේ පාවෝ ඉන්ෆෙක්ෂන් කියන එකත් එක මොකද තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්වේ ඒබ්ලාස්ටික් ක්‍රයිසිස් කියලා. ඒබ්ලාස්ටික් ක්‍රයිසිස් කියනවා. දැන් මෙතන සිකල් සෙල් ක්‍රයිසිස් කියලා කියනවා. ඒ හැම එකටම මම තියදෝ කියලා තියෙන පාවෝ ඉන්ෆෙක්ෂන්. පාවෝ ඉන්ෆෙක්ෂන් මට මතක නෑ අර අපි කරේවා මේ මයික්‍රෝ කරද්දි ඒ මොකක්ද පාවෝ වෛරස් එකත් එක්ක සම්බන්ධයක් තියෙන එක මොකක්ද ඊට බලන්න. ඒ මොනොත් එimhe ඒකට ඉන්ෆෙක්ෂන් එකට ට්‍රීට් කරන්න ඕනේ. ඊට පස්සේ මේවට ට්‍රාන්සියන්ට් ඉස්කීමික් ඇටැක් හරි ලෙග් අල්සර්ස් හරි කියන්නේ ඉස්කීමික් ලිම්බ් එකක් හරි ගැන්ග්‍රීන් හරි MI හරි ස්ට්‍රෝක් හරි එමුණ හරි කන්ඩිෂන් එකක් තියෙනවා නම් ඒකට අදාළ වෙන ස්පෙસિෆික් ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. ඕක තමයි මැනේජ්මන්ට් එකයි ඉන්වෙස්ටිගේෂන් එකයි සිකල් සෙල් ඇනීමියා එකේ. ඩොක්ටර් කළා ගන්න තමයි තියෙන්නේ. හා? ඩොක්ටර් කළා ගන්න තමයි තියෙන්නේ. ඔව්. උඹට මේ එහෙම කියද්දි උඹට තේරෙනවනේ මේ අර අනේ මම මේ හදලා තින්නේ ඒකට ලේසිනේ මම බලාගත්තා නම් එතකොට දැන් මට අර පාඩම් කරන්න දැන් උවමනා නැති නිසා මම පාඩම් කරන්නේ ඒ මෙතන අර මම ඒ දවස්වල පාඩම් තිබ්බනේ මම ඒකට මේකෙන් ලේසි මම බලාගන්න ඒක හරි ඊට පස්සේ ප්ලාස්ටික් කියන්නේ හැදෙන්නේ නැති ඒකට ප්ලේසිස් කියන්නේ මං හැදෙන එකට ඒ ප්ලේසිස් කියන්නේ හැදෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒ ප්ලාස්ටික් කියලා ඒ ප්ලාස්ටික් ඇනීමියා කියලා කියන්නේ හදන එක තමයි අවුල දෙන්නේ. හරිනේ. ඊගාවට ඉතින් මෙතන දෙන සිකල් සෙල් ඇනීමියා වලදී ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා අර ඉස්සෙල්ලා කිව්වා අර ඒ හැමදාම වේදෙනවා බා. එක්ස්ට්‍රාවැස්කියුලර් ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් එකක් වුණොත් එහෙම හිමොග්ලොබින් ෆීල් දිනවා. එතකොට හෙප්ටොග්ලොබින් මොකද වෙන්නේ? හිමොග්ලොබින් වලට බයින්ඩ් වෙනවා. ඒතර හෙප්ටොග්ලොබින් ලෙවල් එක මොකද වෙන්නේ? අඩුයි. හිමොග්ලොබින් හෙප්ටොග්ලොබින් අඩුයි. ඒක ඉන්ට්‍රාවැස්කියුලර් හෙප්ටොග්ලොබින් අන්න. හෙප්ටොග්ලොබින් අඩුයි කියලා දුන්නොත් බං මොකක්ද ඉන්වෙස්ටිගේෂන් ෆයින්ඩින් එකක් විතර උඹට ඒක කිලිම ගන්නනේ ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් එකක් මෙතන වෙලා තියෙනවා. හරිද? අන්න ඒක තමයි ගන්න ඕනේ. ඒක ඉන්ට්‍රාවැස්කියුලර් වලට ගිහලා බැඳිලා ඉන්නම අඩු වෙනවා. බැඳිලා ඉන්නම අඩු වෙලා තියෙනවා. එතකොට හෙප්ටොග්ලොබින් අඩු වෙලා කියලා දුන්නොත් ඒක මතක තියාගන්න. ඒකට උඹ බලන්නේ ඉන්ට්‍රාවැස්කියුලර් හිමොලයිසිස් වර්ග ටික මොනවද? ඊට පස්සේ දීලා තියෙන ෆීචර්ස් එක මේක මොනවා වෙන්නද බලන්න. අන්න ඒක තමයි වර්ක් අවුට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි හිමොග්ලොබින් ඩිස්ට්‍රක්ෂන් එකත් එක්ක බිලිරුබින් හැදෙනවා. ආයි ජෝන්ඩිස් ෆීචර්ස් ටික එඩි වෙනවා. ඊට ජෝන්ඩිස් උනනම් බල ජෝන්ඩිස් වල අර කිව්වනේ ගෝල් ස්ටෝන් හැදෙනවා. කොලිසිස්ටයිටිස්, රයිට් හයිපොකොන්ඩ්‍රියල් පේන් ඒවා ටික ආපහු වෙනවා. ඊට පස්සේ හයිපොක්සියා එකත් එක්ක එරිත්‍රොපොයිටින් හැදෙනවා. එරිත්‍රොපොයිටින් හැදුනයින් පස්සේ රෙටිකුලෝසයිට් කවුන්ට් එක වැඩි වෙනවා. රෙටිකුලෝසයිටෝසිස් එකක් එනවා. බෝන් මැරෝ බෝන් ෆෝමේ අර මොකද කියන්නේ? බෝන් මැරෝ එක්ස්පැන්ෂන් එක වෙනවා. ඒක නිසා එන්ලාර්ජ් චීක්ස් අරම මේ ෆීචර්ස් ටික සිකල් සෙල් ඇනීමියා වලත් ඒ විදිහටම එනවා. අර ඊට එක්ස්ට්‍රා මෙඩලරි හිමොලයිසිස් එකක් වෙනවා එරිත්‍රොපොයිටින් නිසා. ඒක නිසා හෙපඩෝස්පිනම එක ටිකක් එනවා. හරිනේ? හරිනේ බං. දැන් අපිට තේරෙනවනේ අර හැම එකෙන් මං බේසික් එක දාගත්තාන් පස්සේ හැමතැනටම මෙතන ෆීචර්ස් ටික එකයි
ඒ ටික තමයි මේක ආයි කියන්න ඕනේ නැහැ. අරක තැලසීමියා වල කියපු ටිකමයි මෙතනට ඇප්ලයි වෙන්නේ. එතකොට හෙප්ටෝග්ලෝබින් අඩු වෙන එක, බිලිරුබින් වැඩි වෙන එක, ජෝන්ඩිස් ඇවිල්ලා රයිට් හයිපොකොන්ඩ්‍රියල් පේන් එකක් කියන එක, රෙටිකුලෝසයිටෝසිස් එක එන එක, චීක් එන්ලාර්ජ්මන්ට් වල චිප්මන් ෆේසිස් එක එන එක, හෙපටෝස්පීනොමෙගලී කියන එක, ඊට පස්සේ මෙතන සික්වෙස්ට්‍රේෂන් එක වෙලා ඩවුන් ස්ට්‍රීම් ස්කීමියා වෙලා MI ස්ට්‍රෝක් කරාම වෙන එක. ඒ උඹ ඒ සෙට් එකටම හේතුව දන්නවනම් උඹට ඒක වර්ක්අවුට් කරලා ගන්න පුළුවන්. හරිනේ. ඔය ටික තමයි තියෙන්නේ කතා කරලා.